සවිද්‍යා හොඳම ගුරුවරු හොඳම ප්‍රතිඵල. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු දැන් ආරම්භ වුණා. සවිද්‍යා ජාතියේ ඔන්ලයින් තක්සලාව. දැන්ම පිවිසෙන්න www.savidya.net. හරි. දැන් මේකේ තියෙනවා පළවෙනි එකේ සුළු කරන්න කියලා. මේ විද්‍යාවේ භාග පාඩමේ ගන්න. පළවෙනි එකේදී උඩයට මාරු කරනවා. දෙවෙනි පදේ උඩයට මාරු කරනවා උඩට එනවා 9x වර්ගය යටට එනවා 8. ඉතින් 2 1යි 2 4. 3 1යි 3 3යි. x එකකට x එකක් කැපෙනවා උඩ ඉතිරි වෙනවා 3x යට ඉතිරි වෙනවා 4. උත්තරේ 4 3යි x. හරි. හරිනම් කලින්දා ටිකක් දාගන්න. ඊළඟට දෙවෙනි එක දර්ශක ආකාරයෙන් ලියන්න කියලා දෙනවා. ඉතින් හරි ලේසි. ලඝු මෙහෙමනේ තියෙන්නේ. මේ දෙන්න මාරුද? පහේ දෙවෙනි බලය සමානයි කීයද? x. දර්ශක ආකාරයෙන් ලියන්න. x කියන්නේ ඔයන්නේ කියලා තියෙනවා. ඉතින් පහේ දෙවෙනි බලය බලන්න 5 5න් වැඩි කරනවා. x සමානයි 5 5 25. x කියන්නේ 25. මෙන්න දර්ශක ආකාරයෙන් මෙන්න පිළිගන්න. හරි. ඊළඟට යතුරු පැදියකින් වෙලාව දෙන්න හදාගෙන ඉන්න හදන්න එපා. යතුරු පැදියකින් ගිහිල්ලා ආපහු ආවම ඉතින් දුර කාල පස්තාරයක මොකද වෙන්නේ? මෙහෙම යනවා. මෙහෙම යනවා. ගිහිල්ලා නගරේ නිශ්චලව ඉන්නවා කියපුවා මේ නිශ්චලව හිටිය. හරි? ආපහු වෙනවා කියපුවා මොකද වෙන්නේ? මෙහෙම එනවා. උත්තර කීයද යන්න 50ද? ඔව් 30 ඉඳන් නෙමෙයි. ඔව්. පැමිණීමට මිනිත්තු 30ක් ගත වෙනවා කියනවනේ. 40න් පටන් අරගෙන 70න් ඉවර කරනවා. මිනිත්තු 30ක් ගත වෙනවා කියලා ඉතින්. හරි. ඊළඟ එකේ වාර්ෂික වරිපණම් බදු මුදල අහලා තියෙනවා. වැරදිද සර්? වාර්ෂික වරිපණම් බද්ද අහලා තියෙනවා. වාර්ෂික වරිපණම් බද්ද. ඉතින් තක්සේරු වටිනාකම වැඩි කරනවා වරිපණම් බදු ප්‍රතිශතය. තක්සේරු වටිනාකම ඇවිල්ලා 25000යි. 25000 වැඩි කරනවා වරිපණම් බදු ප්‍රතිශතයේ 107යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 250ක හතක් කියන්නේ 1750. හරි. ඊළඟ එකේදී පයිතගොරස් ප්‍රමේය දානවා 8 වර්ගයේ 64යි 6 වර්ගයේ 36යි 64යි 36යි එවිලා 100යි 100 වර්ගමූලය ගන්නවා 100 වර්ගමූලය විතර කීයද 10යි. ඊට පස්සේ 6 වෙනි එකේ තියෙනවා මේ විදිහට 6 වෙනි එකේ ඉතින් 5යට 2x 6 ඍණ 4 අනිත් පැත්තට යනවා ධන 4 වෙනවා 10යි. ඉතින් 5යට 2x සමානයි 10යි. මෙයා මෙයාගෙන් වැඩි කරනවා 5 සමානයි 10 වතාවක් 2x. ඉතින් 5 වැඩි කිරීම සමානයි 10 දෙකක් කියන්නේ 20යි 20යි. දෙපැත්තම 20ෙන් බෙදනවා 20ට 20 කැපෙනවා 5 1යි 5 4යි. උත්තරේ x සමානයි 4න් 1යි. හරි. වැරදි දිනේ හදන්න. ඊළඟට එනවා කීයද සමානයි 20යි කියලා. ත්‍රිකෝණයක පාදයක් දික්කර සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙකේ අයිති කියන මොකක් වෙනවද? සමාන වෙනවා. ඉතින් බලන්න. බලන්න මෙතන 70යි. මෙන්න මෙතන 70යි. මෙන්න මේ කෝණය එකතු කරපුවාම සමාන වෙනවා 120ට. 70යි 30යි එකතු කරපුවාම 100යි. 100ට x එකතු වුණාම සමාන වෙන්නේ කීයද? 120ට. ඉතින් 120න් 100ක් කියපුවාම
20යි. ඊළඟේ හරි ඒ පිටුවට ලකුණු 14න් හම්බෙන්නේ 14න් කීයද කියලා දාගන්න. ඒකල මට කියන්න බලන්න දෙවන්න බලන්න කීයද. හරි. ඊළඟේ බලන්න වාණිජ්‍ය කරන කට්ටිය ඉන්නවලු 22ක්. වාණිජ්‍ය කරන කට්ටිය පෙන්නනවා කීයද අංශක 110යි. හරි. ළමයි 22ක් පෙන්නනවා අංශක 110යි. ඔබෙන් අහනවා ළමයි 15ක් පෙන්නන්න කීයක් යනවද කියලා. හරි. 11 110න් බෙදනවා. එයි එක ළමයෙක් පෙන්නන අංශක 11 22 110න් බෙදෙනවා. එක ළමයෙක් පෙන්නන අංශක ගාන බලන්න. ඒකල්ල වැඩි කරනවා ළමයි ගාන. 11 ඒව 2යි 11 ඒව 10යි. 2 ඒව 1යි 2 ඒව 5යි. 5 ඒව 1යි 5 ඒව 3යි. එවරද? හරි. ආයෙ බලන්න. නෙමෙයි මේක අනිත් පැත්ත. වැරදුනා. 110 බෙදෙනවා 22කින්. එතකොට පේනවා එක ළමයෙක් පෙන්නන අංශක ගාන. වැඩි කරනවා 15. හරි. 11 ඒවා 10යි 11 ඒවා 2යි 2 ඒවා 1යි 2 ඒවා 5යි 15 ඒවා 5ක් කියන්නේ 75යි අංශක කීයද 75 මේ වෙන්නේ අංශක 75 ඊළඟේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද 5 වාර වර්ගය ඉන්න හදාගන්න වෙලාව දෙන්න 9 වෙනි එක ලියා ගන්න එපා හදාගන්න වෙලාව දෙන්න බලාගන්න හරි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද 5 වාර වර්ගයේ ගුණ කිරීම t ට 360යි. 5 කියන්නේ 22ට 7යි. අරය 7යි වැඩි කිරීම 7යි. t ට 45යි 45ට 360යි. 9 ඒවා 5යි 9 ඒවා 40යි. 5 ඒවා 1යි 5 ඒවා 8යි. 7ට 7 කැපෙනවා 2 ඒවා 4යි 2 ඒවා 11යි. 11 සරක් 77යි 77 4ෙන් බෙදන්න 19.25යි කියලා එනවා 19ට 19.2ට 19.5ට හරි ගන්න. ඊළඟ එක වර්ගමූල 7 යගේ අහලා තියෙනවා. වර්ගමූල 7 යගේ අහලා තියෙන උත්තරේ කීයද 2.6යි. 2.6යි. ඊළඟට 11 වෙනි එකේ අපි ඉගෙනගෙන තියෙනවා සමාන්තරාශ වල සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් 11 වෙනි එකේ මෙන්න මේ කෝණය කීයක් වෙනවද 60ක් වෙනවා මේක x මේක 40යි ඉතින් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනයි කීයද අංශක 180යි 60යි 40යි එකතු වුණාම 100යි 180ෙන් 100ක් කියපුවාම x සමානයි කීයද 80යි කියලා හරි ඊළඟ 12 වෙනි එක මෙන්න මේ අසමානතාවය විසඳන්න කියලා තියෙනවා. ඉතින් 2x ඍණ 1 ඍණ 1 නැති කරන්න දෙපැත්තටම දාන මොන එකක්ද? ධන එකක්. දෙපැත්තටම දානවා ධන එකක්. පහයි 1යි 6යි. මේකට මේක සුළු වෙනවා 2x. දෙපැත්තම දෙකෙන් බෙදනවා. x උඩයි 3ට වඩා. 3 ගාවට ගිහිල්ලා රවුම් කරලා පාට කරන්නේ මේ පැත්තට අදගෙන යනවා. හරි වැරදි දිනවනම් හදා ගන්න වෙයි. වැරදි කියන්නේ අපරාධ කරනවා. නකොත් චිත්තය වෙන්නේ. දොළොස්වෙනි එක බෝලේ ඇදලා පාට කරන්නේ සමානයි කියලා දීපොත් තමයි පාට කරන්නේ. ඔය මේක නේද? ඒක හරිනේ. හරි තියෙන්නේ. ඊළඟ හරි ඊළඟේ a dash ඡේදනය du මොකද්ද පාට කරන්නේ? මෙන්න මේ b ගේ අඩහද වගේ ටික පාට වෙනවා. හරි? b ගේ අඩහද වගේ ටික පාට වෙනවා.
ඊට පස්සේ අහලා තියෙනවා 14 වෙනි එකේ දී ඇති ත්‍රිකෝණ අතරින් අංග සම ත්‍රිකෝණ යුගලය තෝරන්න කියලා. හරි. මොකක්ද උත්තරේ? ආවෝ. පා කෝ පා අංග සම ත්‍රිකෝණ යුගලය මොකද්ද? ABC අනිත් එක මොකද්ද? XYZ. ආවෝ පාලනය වැඩි. හරි. පා කෝ පා කියලා ලියලා තිබ්බොත් එක ලකුණයි අංග සම ත්‍රිකෝණ යුගලය නම් කරන්න කියලා තියෙනවා. B කෝණය වෙනවා 30යි 50යි බලන්න. 30යි 20යි 50යි 180ේ 50ක් කියපුවම ඔන්න B කෝණය එනවා. මොකද්ද ABC ත්‍රිකෝණේ 130යි. ඉතින් පා කෝ පා යටතේ අංග සම වෙන්න නම් පාද දෙකට මැද්දේ තමයි තියෙන්න ඕනේ මොකද්ද? කෝණය. එහෙනම් උත්තරේ ABC අනිත් එක XY Z. හරි. ඒක තමයි උත්තරේ. හරි. කෝපා යටතේ අංග සම වෙන්න නම් කෝණ දෙකකට පස්සේ මොකක්ද තියෙන්න ඕනේ? පාදයේ තියෙන්න ඕනේ එක කෝණයකට එක පාදයකට ඉස්සර. නැත්නම් එක කෝණයකට ඉස්සර. හරි. ඔක වැරදියට තේරුම් ගන්න එපා. ඕනම කතාවක් නෑ. තේරුණාද කියන්නේ? ඒකේ අංග සම කියලා දාන ලකුණ මොකක්ද? පිළිගන්න. හරි. මතක් කරගන්න මේ පා කියන්නේ මොකද්ද? පාද තුන එක් ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුන ඕනේ. හරි. ඊට පස්සේ කර්ණපා කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක කර්ණය තවත් ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක කර්ණයකට සහ පාදයකට. ඒක මේක මේ වෙලා ඕන මේකට මේක සමාන වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි කෝපායට තියන්න සම වෙන්න නම් මොකද වෙන්නේ? කෝ මේකේ කෝ කියලා මෙහෙම ගත්තා කිව්වේ ඈ පාද දාගෙන ඒක කෝ නේ මේකේ කෝ දිනුන පා ගන්න නම් එක්ක මේ පාට මේ පා සමාන වෙන්න ඕනේ එක්ක මෙන්න මේ පාට මෙන්න මේ පා සමාන වෙන්න මේ පායෙන් ගන්න කෝ පා කෝ එහෙම එකක් නෑ කෝ පා එහෙමනේ මෙයයි සමාන කරලා ගන්න බෑ. අක්කට තේරුණාද කිව්වේ? හා? එහෙම ගන්න බෑ. තේරුණාද? ඊට පස්සේ පාකෝ පායට තියංග සම වෙන්න නම් ඕනේ දින්න ඕනේ පාද අංග සම කරන පාද දෙකට මොකද්ද? අතර තියෙන්න ඕනේ. මෙහෙම තියෙන්නේ. ඔන්න ඔහොම තියෙන්නේ. මේක තියෙන්න ඕනේ. මේකට සමාන කරලා හරියන්නේ නෑ. පැහැදිලිද කියන්නේ? මම දවසක් එකතැන ගිහින් මම වාඩිලා ඉන්නකොට මම බැලුවා ගණන් දෙකකින් උගන්වනවා. මම දැක්කා ඔය පාඩම උගන්වනවා මීට අවුරුදු 5ක විතර. හරි ඔය වැරදිද කියලා. එන්න හරියටම ඉගෙන ගන්න. පැහැදිලිද කියන්නේ? කෝපෝ පායට තියන්න සම වෙන්න නම් මොකද වෙන්නේ? අර කලින් කියලා දුන්නේ. පාකෝ පායට තියන්න සම වෙන්න නම් කෝණේ දිනුන පාද දෙකට මැද්ද. පටල ගන්න එපා. හරි. ඊළඟට මොකද්ද sin θ කියන්නේ? sin කියන්නේ මොකද්ද? සාක. දැන් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ගත්තාම අපි දන්නවා දිගම පාදය කියන්නේ නම් මොකද්ද? කර්ණය. හරි. දැන් මේකේ දීලා තියෙන්නේ sin x සමානයි AB බෙදීම AC කියලා වගේ නේද? දැන් AB කියන්නේ මොකද්ද? සක වෙන්න නම් මේක මොකද්ද? සම්මුඛ පාදය. මේක මොකද්ද? කර්ණය. දැන් කර්ණයට අපි දාගෙන තියෙනවා දැනටමත් මොකද්ද? කයන්න. එහෙනම් මේක මොකද්ද? සයන්න. මේක සයන්න වෙන්නේ සම්මුඛ පාදයේ වෙන්නේ මොන කෝණෙද? මේ කෝණෙද මේ කෝණෙද? A කෝණෙද C කෝණෙද? C කෝණ. එහෙනම් මේක මොකද්ද? x. පැහැදිලිද? එහෙනම් මේක අපිට තේරෙනවා මේක ඇවිල්ලා කීයද? 90 ඍණ x. 180න් 90ක් ගියපුවම 90යි. ඒ 90න් x ගියපුවම 90 ඍණ x. දැන් මම මේ ත්‍රිකෝණේ ආයෙ අරගන්නවා. එයි කියලා පස්සේ තියෙනවා. මේක 90 ඍණ x. මේක AB. මේක C. දැන් ඕකේ අපෙන් අහලා තියෙනවා මොකද්ද? sin 90 ඍණ x. ආයෙත් sin θ කියන්නේ මොකද්ද? සක sin. මේ සම්මුඛ පාදයේ මේ මොකද්ද මහත්තුරු?
කර්ණය. ඉතින් සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. විභාගෙදීම සකපකගේ ලියන්න එපා. සම්මුඛ පාදයේ මොකද්ද? B C. කර්ණය මොකද්ද? A C. දැන් C ට C කපලා B බෙදීම A කියලා එහෙම ලියන්න බෑ. හරිද? එහෙම ලියන්න එපා. තේරුණානේ කිව්වේ? දැන් නම් නට කොහොම ලියන කරනවද තින්නේ මම නම් ඒක. මම දන්නවනේ ඔබතුමාගේ මේ පරිචය කිව්වද? දැන් මැදන් කරන විදිහම මම හැමදාම දී ආහාරිය බලපුවාම ඉඳලා තාපා. ඊළඟට AB ගුණිතය හොයන්න කියනවා. ඉතින් මෙයාගෙන් වැඩි කරනවා. තුන්වර බිඳුව බිඳුවයි. මෙයාගෙන් හරි නෑ. මෙයාගෙන් වැඩි කරලා බිඳුවයි. ආයෙ මෙයා වැඩි කරනවා ඍණ 3. ආයෙ මෙයාගෙන් වැඩි කරනවා බිඳුව. මෙයාගෙන් වැඩි කරනවා දෙක ඍණයි දාන්න. ඉතින් තුනෙන් බිඳුවෙන් 3ක් කියපුවාම ඍණ 3. බිඳුව ධන 2 කියන්නේ ධන 2. හරි. ඊළඟ එකේ හරි. හරි බාර දැන් මේ රෙකමන්ඩ් ඊළඟ මෙයාට සමානයි මේක සමානයි කියලා දීලා දෙන්නේ දීලා දෙනවා එහෙනම් මේ ගුණය ආය බලන්න දෙයක් නැහැ කීයක් වෙනවද 182කට බෙදනවා කීයද 90 හරි ඒකයි බලන්න දෙයක් නෑ නේද ඊළඟ එකේ ඉඳන් 4කට ධාතු කැටයක් උඩ දානවා ඉතින් එකේ ඉඳන් 4කට ධාතු කැටයක් උඩ දැම්මම ලැබෙන්න පුළුවන් අංක කීයක් තියෙනවද 4යි ඒකේ එක හෝ 4 ලැබෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද 4යි 1යි නෑ එක හෝ 4 ලැබෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද 2යි 1 ලැබෙන්න පුළුවන් 4 ලැබෙන්න පුළුවන් අවස්ථා කීයද 2යි 4න් 2යි නැත්නම් 2න් ඒකයි ඊළඟට ඉන්නත් යනවා මොන්ටිසෝරි ප්‍රශ්න හරි හරස්කඩ වර්ගඵලයේ දීලා දිගහලහම පරිමාව ඉතින් පරිමාව හොයන්න අටේ පන්තියේදී ඉගෙන ගත්ත සරලම චූටිම යුම්නිම සූත්‍රය මොකද්ද හරස්කඩ වර්ගඵලයේ වැඩි කරනවා මොකේද දිගේ ඉතින් හරස්කඩ වර්ගඵලයේ දීලා තියෙනවා 31යි කියලා දිග දීලා දෙනවා 9යි කියලා 31 9ෙන් වැඩි කරනවා කීයද 279යි. හරි 29 වැඩි කරනවා කියන්නේ 279. හරි. ඊළඟ එක ගුණෝත්තර ශ්‍රේණියේ 10 වන පදේ දර්ශකාකාරයෙන් ලියන්න කියලා තියෙනවා. ඉතින් ගුණෝත්තර ශ්‍රේණියක 10 වෙනි පදේ නෙමෙයි ඕනම පදයක් හොයන්නේ tn සමානයි ar ඍණ 1 කියන සූත්‍රය. ඉතින් බලන්න මේකේ පළවෙනි පදේ x දෙවෙනි පදේ 2x වර්ගය ඊළඟ පදේ 4x තුන්වෙනි බලන්න. පැහැදිලිද?
දැන් මේ මේක ඇවිල්ලා මොකද්ද? පළමු පදේ. ඒකට අපි කියනවා a කියලා. ඊට පස්සේ r හොයාගන්නේ කොහොමද? ඕනම පදයකින් ඊට පෙර පදේ මොකක් කරනවද? ඕනම පදයක් ඊට පෙර පදයෙන් මොකද කරන්නේ? බෙදනවා. මේ මොන ශ්‍රේණිද? ගුණෝත්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි නම් මොකද කරන්නේ? අඩු කරනවා. මේකේ බෙදනවා. 2x වර්ගයේ x ගෙන් බෙදනවා. දෙවෙනි පදේ පළවෙනි පදේ මොකද කරන්නේ? බෙදුවා. නැත්තම් තුන්වෙනි පදේ පළවෙනි පදේ බෙදනවා ඕන එක. ඉතින් x ට මෙතන x එකක් අයින් වෙනවා. එතකොට r සමානයි මොකක් කියනවද? 2x. 10 වෙනි පදේ කියපුවාම n කීයද? 10යි. 10 වෙනි පදේ කියපුවාම n ඇවිල්ලා කීයද? 10යි. දැන් t 10 සමානයි a ඇවිල්ලා x වැඩි කිරීම r ඇවිල්ලා 2x. ඒකේ කීවෙනි බලයේද? 10න් එකක් යනවා 9යි. ඉතින් x වැඩි කිරීම 2x ගේ 10න් එකක් කියපුවම කීයද? 9යි. කීයද? 9යි. ඉතින් x වැඩි කිරීම 2 9 වෙනි බලය වැඩි කිරීම x ගේ 9 වෙනි බලය. ඉතින් 2 9 වෙනි බලය වැඩි කිරීම මෙතන x 9ක් තියෙනවා මෙතන x එකක් තියෙනවා ඔක්කොම x කීයද? 10යි. x ගේ 10 වෙනි බලය. උත්තර දීපණ නැති එයි මේකේ කියලා තියෙන මොන හැටියට ලියන්නේ කියලා දර්ශකාකාරයෙන් ලියා දක්වන්න. හරි. හරි කියනවා හදාගන්න. විදේශ එකේ පේපර් පහක් තියෙනවා මේ පහම කරගමු. ඊට පස්සේ මේ ඉස්කෝලේදී සමහර විට දෙන්න කරලා විපාක කරලා ඕලට නෑ. සල්ලාල ඊළඟට මෙන්න මේකේ AOC කෝණය කීයද කියලා අහලා තියෙනවා. බලාගන්නද? බලාගන්නත් අපි ඉගෙනගෙන තියෙනවා මේ විදිහට වෘත්ත චතුරස්‍රයක් ගත්තොත් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කර සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණය අගේට මොකද වෙන්නේ? සමාන වෙනවා. මේක 65ක් වෙනවා නම් මේක කීයක් වෙනවද? 65ක් වෙනවා. හරි දැන් බලාගන්න. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය පරිධියේ ඉදිරි කොටස මත ආපාතිත කෝණය මේ කී ගුණයක්ද? දෙගුණයක් වෙනවා. ඉතින් මේක 65ක් වෙනවා නම් එහෙනම් මේක කීයක් වෙනවද? 65 දෙගුණ. 65 දෙගුණ කියන්නේ 130යි. හරි? හැබැයි අපෙන් අහන්නේ ඕකද? අපෙන් අහන්නේ මොකද්ද? මොකක්ද අහන්නේ? ඔව්. ඒක තමයි අහන්නේ. මොකක්ද අහන්නේ? AOC කෝණය. ඉතින් AOC කෝණය කියන්නේ 130යි. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කර සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණය අගයට සමාන. මේක දිගත්තේ ඒක. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කර සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණය අගයට සමාන. හරි. ඊට පස්සේ මේක දිගන්නේ මොකද්ද? වෘත්ත ඡාපයේදී කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධියේ ඉදිරි කොටස මත ආපාදිත කෝණයේ කී ගුණයක්ද? දෙගුණයක් වෙනවා. ඉතින් මේක 65යි නම් මේක 130යි. ඊළඟට අහලා තියෙනවා කාටීසීය තලයේ
0.4 කියන ලක්ෂය ලකුණු කරන්න කියලා. මේ මෙතන ලකුණු කරන්නේ ඕක පෙන්නන ඕලෙවලින් කරන්න එපා. හරිද? මෙතන ලකුණු කරන්නේ. 7 පන්තියේදී ඕක සිද්ධි කාටේ ගියේ තලයේ ලකුණු කරා. හරිද? හරි 0.4 කියන්නේ මොකක්ද? x කියගේ බිඳුවයි y කියගේ කීයද? 4. හරි නේද? එකලක. මේ සංඛ්‍යා රේඛාවේ අනුක්‍රමණය යනවා මේ කියලා. ඉතින් y ගේ ගාන x ගේ ගානෙන් බෙදෙනවා. මේ y ගේ උස 4යි x ගේ උස 2යි. 4 දෙකෙන් බෙදෙනවා කීයද? 2. අනුක්‍රමණය හරියට අනුක්‍රමණය 2යි. අන්තර්කණ්ඩය හරියට අන්තර්කණ්ඩය වුණ අන්තර්කණ්ඩය 4. මේ තියෙන y අක්ෂයේ කමන දැන් y ගේ ගන්න. හරි. හා එනඩෝල් ගන්න එපා. ප්‍රත්‍යාපාදදී. ඊළඟට බලන්න සංජෝ. අපි ඉගෙනගෙන තියෙනවා මේ විදිහට ත්‍රිකෝණයක ඕනෑම පාදයක මධ්‍ය ලක්ෂය තවත් පාදයක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාවට මොකද වෙන්නේ? මේ අනිතරි පාදයට මොකද වෙන්නේ? සමාන මධ්‍ය ලක්ෂණ මේ. ඔව් ඒ වගේම මේක වගේ මේක කී ගුණයක් වෙනවද? දෙගුණයක්. දෙගුණයක් වෙනවා. ඉතින් පැංචි මේක 4යි නම් මේ කීයක් වෙනවද? 8යි. 8ක් වෙනවා. හරි බැලුවටම ඕනම මිනිහෙකුට තේරෙනවා යකඩු මේකට වඩා මේකට මොකක්ද එන්න ඕනේද? ලොකු වගයක් එන්න ඕනේ කියලා. ඉතින් රොම්බසේ වල පාදේ වල දිග මොකද වෙන්නේ? සමානයි. ඉතින් මේ රොම්බසේ පාදයක දිග කීයක් වෙනවද? 8 සෙන්ටිමීටර වෙනවා. හරි ඊළඟ එකේ කුඩා පොදු ගුණාකාරය අහලා තියෙනවා. පාදවල එක මම හදන්නම්. හරි කුඩා පොදු ගුණාකාරය හදන්නේ 3xy හදනවා. ඕනේ. 3xy කියන්නේ 3 පළවෙනි බලය x ගේ පළවෙනි බලය y ගේ පළවෙනි බලය 2x වර්ග y කියන්නේ 2 පළවෙනි බලය x ගේ දෙවෙනි බලය y ගේ පළවෙනි බලය ඊළඟට x වර්ගයේ y වර්ගයේ x ගේ දෙවෙනි බලය y ගේ දෙවෙනි බලය ඉතින් කුඩා පොදු ගුණාකාරයකට මොකද කරන්නේ? 3 පළවෙනි බලය 3 පළවෙනි බලය 2 පළවෙනි බලය x වල දෙවෙනි බලය y වල දෙවෙනි බලය 3 වරක් 2 6යි 6යි x වර්ග y වර්ග හරි ඊළඟට අහලා තියෙනවා මේකේ කේන්ද්‍රය සොයා ගැනීමට සුදුසු ඒක ලියා ගන්න. හරි ඉන්න පොඩ්ඩක් කේන්ද්‍රය සොයා ගැනීමට සුදුසු මේව එකක් මොකද්ද මෙන්න මේ PQ ගේ ලම්බ සමච්ඡේදය ගන්නන හරි PQ ගේ ලම්බ සමච්ඡේදය ගන්නන හරි PQ ගේ ලම්බ සමච්ඡේදය ගන්නන හරි හරි නිකන් බොරුවට ලම්බ සමච්ඡේදය කියන විදිහට ගෙවුවනම් ඇති ඔය කවර්ඩ් වලින් කරන්න ඕනේ බලන්න ලකුණු 50න් කීයක් තියෙනවද කියලා 50න් කීයක් තියෙද කියලා හරි බලන්න බලන්න පළවෙනි මොකද බලන්නේ රමේෂ් මොකෙද දෙකේ කින්නවලු මොකක් හරි බලකවන්නේ අස්සන්නේ තුනෙන් එකක් විකුණුවා. ඉතින් විකුණුවාට පස්සේ ඉදිරිය යනවා කීයද? මොකද කියන්නේ? මම වීඩියෝ එක දාලා තියෙනවා. ඔව්. ඔව්. විකුණුවාට පස්සේ ඉදිරිය යනවා කීයද? ඉතින් ඉදිරිය හොයන්න මොකද කරන්නේ? එකෙන් අඩු කරනවා විකුණුවන ප්‍රමාණය. විකුණන ප්‍රමාණය. ඉතින් එකෙන් අඩු කරනවා විකුණනවලු තුනෙන් එකක්. ඉතින් තුනෙන් එකක් විකුණුවා තුනෙන් දෙකක් මොකද වෙන්නේ? ඉතිරි කොටසක්ද කියන කාලේ තියෙන තුනෙන් දෙකයි කියලා දිනවල ලකුණු දෙක. කරත් දිනවල හදාගන්න පස්සේ වෙනවා දෙන්න හදන්න එපා ඈ. ඊළඟට පරිභෝජනයේ සදාගත් ප්‍රමාණය. ඉතින් කියලා තියෙනවා ඉතිරියෙන් 4න් 3ක් පරිභෝජනයට ගන්නවා. මොකෙන්ද පරිභෝජනයට ගන්නෙ? ඉතිරියෙන්. ඉතින් පරිභෝජනයට ගන්නවා. ඉතිරියෙන් 4න් 3ක්. ඉතිරි තුනෙන් දෙකයි. ඉන්නකොට ඉතිරිය 3න් 2යි 3න් 2කින් අල්ලා යන්න වෙනකොට ගන්න ගුණ කිරීම 4න් 3. ඉතින් 3ට 3 කැපෙනවා. හරි 4න් 2යි නැත්තම් 2ට 2 1යි 4ට 2 2යි නැත්තම් 12න් 6යි කියලා තිබ්බොත් ඉතින්
ලකුණු දෙනවද නැද්ද කියන එක බලන මිනිහා තමයි තීරණය කරන්නේ. අන්තිමට සුළු කරලා අවසාන උත්තරේ තියෙනවා. උත්තරේ දෙකෙන් එකයි. පරිභෝජනයත් කළා විකුණලා ඉතිරි ප්‍රමාණය ආලා කීයද කියලා. ඒක බලන්න. ඒකද කළා? ඉතින් එකෙන් අඩු කරනවා විකුණපු ප්‍රමාණයයි පරිභෝජනය කරපු ප්‍රමාණය. ඉතින් එකෙන් අඩු වෙන්න ඕනේ. විකුණුවා 3න් 1ක් පරිභෝජනය කරා 2න් 1ක්. ඉතින් එකෙන් අඩු කරන්න ඕනේ. මේ යට දෙන්න වැඩි කරනවා 3 වරක් 2 6යි. අරහට වැඩි කරනවා 2 වරක් 1 2යි. 3 වරක් 1 3යි. ඉතින් එකෙන් අඩු වෙන්න ඕනේ 3යි 2යි 5යි 6න් 5 6න් 5ක් අඩු වුණා උත්තරේ එනවා 6න් 1යි. මේක අඩු කරලා නේ. ඊට පස්සේ කියලා දෙනවා විකුණලයි පරිභෝජනයේ ඉතිරි කොටස සහෝදරයන් 3 දෙනෙක් අතර බෙදාගත්තා. ඒක සහෝදරයෙකුට හම් වෙනවලු. මෙන්න මේ ප්‍රමාණය සහෝදරයෝ 3 දෙනෙක් අතර බෙදා ගන්නවා. කී දෙනෙක් අතර බෙදා ගන්නවද? මේක 3කට බෙදනවා. එක්කෙනෙකුට හම් වෙනවලු 50. කීයක් හම් වෙනවලුද? එක්කෙනෙකුට 50. එහෙනම් 3 දෙනාටම බෙදපු ගන්න බලන්න 50 තුනෙන් මොකද කරන්න ඕනේ? 50 තුනෙන් මොකද කරන්න ඕනේ? වැඩි කරන්න ඕනේ. එතකොට ඒවා කිලෝ කීයද? 150යි. කිලෝ කීයද? 150යි. 150 කියන්නේ කොච්චරද? 6න් 1ක්. දැන් පරිභෝජනය කරපු ප්‍රමාණය. පරිභෝජනය කරපු ප්‍රමාණය කොච්චරද? 2න් 1යි. පරිභෝජනය කරන්නේ කොච්චරද? 2න් 1යි. 2න් 1ක් කියන්නේ 6න් නම් කොච්චරද විතර වුණා? 6න් 3යි. කීයද? 6න් 3යි. ඉතින් 6න් 1ක් කියන්නේ 150යි නම් 6න් 3ක් බලන්න 150 3ෙන් මොකද කරන්නේ? වැඩි කරනවා. වැඩි කරනවා. 150 3ක් කියන්නේ කීයද? 450. එන අන්තිම උත්තරේ 450. ඔමයි කර. වැරදි తీරණ කරා. 2යි 2යි 3යි 3යි. ලකුණු හම්බෙන්නේ. ලස්සන. ආරසී 50. 6න් 1ක් කියන්නේ 150 නම් 6න් 3ක් බලන්න. 150 3න් වැඩි කරනවා 450. ලකුණු දාගන්න. හතරයි. දාගන්න පායි ලකුණු පාත් දෙන්න උඩම කරනවා. මට 2යි 2යි 4ක් තියෙනවා. ඕ හොඳයි. සුබරාන්ද. ඊළඟට Ax දුර අහලා තියෙනවා. හරි විවිලයි. 10 ඉවරයි. Ax මම 10 පාරක් කරලා ගත්තා. Ax බලන්න. මෙන්න මේ දුර දීලා තියෙනවා DC 28යි කිය. ඉතින් DC 28යි. Ax කියන්නේ මේකේ Ax කියන්නේ මේකේ අරේ ගන්නේ විස්කම්බය දෙකෙන් බෙදනවා. ඉතින් මේකේ OX කියන්නේ අරය. OX හොයන්නේ විස්කම්බය 28 බෙදනවා දෙකට. උත්තරේ එනවා 14යි. 2යි ඉස්සර. 2. මම දැන් ඊළඟට චාපති ගහලා තිනවා. චාපති ගහන්නේ කොහොමද? 2πr වැඩි කිරීම t/360. 2πr වැඩි කිරීම t/360. 2 කියන්නේ 2යි 5 කියන්නේ 22.7යි. අරේ ඇවිල්ලා 14යි. 14 වැඩි කිරීම 360ට නෙමෙයි 60 180ට 360. 1යි එතන 2යි දෙකට 2 කැපෙනවා 7යි 1යි 7යි 2යි 22යි 2ක් ඇවිල්ලා 44. උත්තරේ සෙන්ටිමීටර 44. ඊළඟට මුළු රූපේ වර්ගඵලය අහලා තියෙනවා. මුළු රූපේ වර්ගඵලය හොයන්න කලින් කොටස් දෙකක් තියෙනවා. මේක එකක් කේන්ද්‍රික ඛණ්ඩය තියෙනවා. අනිත් එක ත්‍රිභුජයම තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? 5r වර්ග නෑ 5r වර්ගය වැඩි කිරීම 360ට ටීටා. 5r වර්ගය වැඩි කිරීම ටීටාට 360. හරි
5 කියන්නේ 22ට හතයි 7යි. R 14යි 14 වැඩි කිරීම 14යි. θ ඇවිල්ලා 180යි 180ට 360යි. දෙකයි එකයි දෙකයි දෙකේ එකයි දෙකේ 7යි 7ට 7 කැපෙනවා 22 14ක් කියන්නේ 308යි. හරි ඔන්න ඒකේ වර්ගඵලය 308යි කියනවා. මේ මම කියන්නේ හරි මේ භාගිත 308යි. ඊට පස්සේ මෙන්න මේකේ වර්ගඵලය හොයන්න. මේකේ මේ දුර දෙකෙන් එකයි 66යි. මේ දුර 28යි. මෙන්න මේ දුර ගන්න කොහොමද? 34න් අර 14 මොකද කරන්නේ? අඩු කරනවා. 34න් 14ක් ගිහුවාම 20යි. ඉතින් මේකේ වර්ගඵලය ගන්නේ දෙකෙන් එකයි සමාන්තර පාද දෙක එකතුව වැඩි කරනවා උසින්. දෙකෙන් එකයි සමාන්තර පාද දෙක එකක් 66යි අනිත් එක 28යි. වැඩි කරනවා 20යි. දෙකේ එකයි දෙකේ 10යි. මේ දෙක එකතු කරපුවාම 94යි 94 10න් වැඩි වෙනවා 940. ඉතින් මුළු වර්ගඵලය බලන්න 940 යන්න 308යි මොකද කරන්නේ? එකතු කරනවා. එකතු කරපුවාම වෙනවා කීයද? 1248යි. 1248යි. ඊට පස්සේ ඉන්න කොට ඊළඟ කියලා තියෙනවා මෙන්න මේ AB ට සමාන අර්ධ වෘත්තාකාර තහඩුවක් කපා ගන්න ඕනේ. ඡාපයේ දිගේ AB දිගට සමානයි. වෙනනම් ඒකේ අරය ඉතින් ඒක හොයන්නේ √5r වැඩි කිරීම θ යට 360 දානවා. දැන් ඇයි අන්නර AB කියන එක නමලා හදනවලු මොකද්ද? අර්ධ වෘත්තය. මෙන්න මේ AB දිග සමාන වෙනවලු අර අර්ධ වෘත්තයේ මොන දිගටද? ඡාප දිගට. දැන් මේක සමාන වෙනවා කීයද? 66ට. 2 කියන්නේ 2යි. 5 කියන්නේ 22ට 7යි. r θ කියන්නේ 180යි. ඇයි 180 වෙන්නේ? අර්ධ වෘත්තයක් වෙනවා. තේරුණාද කිව්වද? මේ විදිහට අර්ධ වෘත්තයක් කපන්නේ. මේ ඡාප දිග සමාන වෙනවලු AB. අරය යනවා. අරය අපි මොකද්ද දන්නව? r සමාන වෙනවා 66ට. දැන් කැපෙන ඒවා කපනවා. 180 එකයි 180 දෙකයි දෙකේ එකයි දෙකේ එකයි 22 එකයි 22 තුනේ r සමානයි මෙදීම අතලින් පැත්තේ මොන හත වේවද ගුණ කිරීම 4 වෙනවා. ඉතින් r සමානයි කීයද? 21යි. 7 තරක් 3 21යි. ඉවරයි තියෙනවද? නේ දැන් පාලෙන් දුවි. ඒක නැහැ. කියලා කියන්නේ නැහැ. හරි. බයෙන්ම මේල් දෙන්නේ. ආයන වටිනාකම ඇවිල්ලා රුපියල් 50000යි. රුපියල් 50000 වැඩි කරනවා 100ට 35න් බිංදු දෙක කැපෙනවා රුපියල් 0.0යි 5 25යි දෙකක් ඉතිරි 5 3 15යි 17යි රුපියල් 17500යි. වරායේදී අපචින් ආවන්නේ තීරුබද්ද කිව්වා කියලා බඩු නිදහස් කරගන්න බෑ. ආනයනික වටිනාකමත් අදාළ සමාගමකට මොකක් කරන්න ඕනේද? ගෙවන්න ඕනේ. එතකොට මේ ගහලා තියෙන්නේ තීරුබදු සමග වටිනාකම. තීරුබදු සමග වටිනාකම බලන්න. අන්නර රුපියල් 50000ට 17500 එකතු කරන්න ඕනේ. එකතු කරපුවාම එනවා 57000 නෙමෙයි 67000 කීයයි කියලාද? 500යි කියන්නේ. හරි ඔය ඔක්කොම ටික හරිනම් ලකුණු 3ක් ලැබෙනවා. හරි හරි ඊළඟට අහලා තියෙනවා ගොඩ බෑමටයි ප්‍රවාහණයටයි රුපියල් 8000ක් මේකට මොකක් කරනවද? එකතු වෙනවා. එතකොට මේකට තව 8000ක් මොකක් වෙන්න ඕනේද? එකතු වෙන්න ඕනේ. එතකොට රුපියල් 75500ක් වෙනවා. අන්න ඒකට ගහනවලු වැට් එකක් කීයද? 100ට 15ක්. ඉතින් වැට් එක බලන්න අන්න මේ ගාන වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 100ට 15. බලන්න ඔබ හොයලා ඇත්තේ සමහර විට මේ 67500ට විතරක් වැට් එක වෙලා. 67500
1500ට විතරක් වැට් එක හොයලා දෙන්න. වැට් එක කියන්නේ මම කියලා තියෙනවා මහා චාටර් බද්දා. හරි ගොඩ බාන එකකට ගහනවා බදු. ප්‍රවාහනේ නවසීලන්තේ පෙඩවි කීයද වැස්සා? කීයද? 50000. දැන් බලන්න වැස්සි මේ වැට් ගහන්න කලින් වැස්සි දැන් කීයද? 75000ක් වෙනවා. තව වැට් එක තව වදිනවා. වැට් එක කියලා. නෑ කීයද? බිංදු දෙක වෙනවා. බලන්න 855 පහළ වෙනවා. ටික මේක වැඩි කරලා 15න් 5 පහ 25යි 25 දෙකයි 27යි 35 දෙකයි 27යි බලන්න මේ තව වැට් එක වදිනවා කීයද මේ කීයද 11325 බලන්න ලංකාවේ රජයේ මේකෙන් කීයක් හම්බ කරාද කියලා බලන්න පුතා මෙතන 17500යි මෙතන 11325යි දැන් බලන්න කීයක් හම්බ කරලා තියෙනවද ආසන්න වශයෙන් බලන්න මම ආසන්න උත්තරේ කියන ආසන්න උත්තරේ හරි උත්තරේ කීයද 28825ක් හම්බ කරලා ලංකාවේ රජය 50000ක් වටින වැසිලි බලන්න කණ්ඩ දීලා බොණ්ඩ දීලා වතුර දීලා මොකවත් නැතුව හම්බ කරනවා කීයද මෙතන තීරු බද්ද ගන්නවා 17000 ගාන මෙතන වැට් බද්ද ගන්නවා කීයද 11350 නවසීලන්තේ අපිට මේ වැසිය විකුණන්න ඉතිරි උදා හරි නවසීලන්තේ නෑ රැස්ටි නවසීලන්තේ තියෙනවා ඕස්ට්‍රේලියාවේ තියෙනවා මේ හදන්නේ නැහැ මේ නෑ මේ හදනවා මේක කට්ටියගේ මදිලුනේ පිළියෙන් ඇටගිලා ඉන්නේ ඉන්වෙස්ටි ඒ අයින් මේක නම් මම ආයෙත් නෑ කන්න දෙනවනේ ඉතින් උන්ගේ කට උන්ගේ බටව ගන්න බෑ දන්නවනේ ඉගෙන ගන්න මේ ඉවෙස්ටිං ගන්න බෑ බටව ගන්න පුළුවන් අර තමයි සාර්ථක නැහැ මොකද 5000 තියෙනවා කීවිත් හොඳයි හරිද හරි අර ගිනාවකින් ඉන්නේ ඒකී කරලා බිහාරට විසිට වෙනවනේ ඔව් ඉතින් සීතලනේ මේ රස්නේ මොරේදී ඉඳනවා වරි නෑ ඒ හර හරියන්නේ නැති හන්දනේ මේ සම්බාර බෑ රොත්තු දෙන්නේ නැහැ නේද ඊළඟට මිනිස්සු 25 දෙනෙකුට දින 30ක් යනවා කියලා තක්සේරු කරලා තියෙනවා. ඉතින් මිනිස් දින ගන්න ඔය මිනිස්සු ඉන්නවා දින තියෙනවා. වැඩි කරපුවාම එනවා මොකද්ද? මිනිස් දින. මොනවද වෙන්නේ? මිනිස් දින. ඉතින් මිනිසුන් ඉන්නවා කීයද? 25. දින තියෙනවා කීයද? 30ක්. ඉතින් අහලා තියෙන්නේ මොකද්ද? මිනිස් දින ගණන සොයන්න. බිංදුවයි තුන්වරක් පහ 15යි එකක් ඉතිරි තුන්වරක් දෙක 6යි 1යි 7යි කීයද මිනිස් දින 750යි පළවෙනි එකට 750යි හරිනම් ලකුණු දෙකයි ඊට පස්සේ ආනවා අලුතෙන් 5 දෙනෙක් එකතු වුණා නම් දින කීයකට කලින් ඉවර කරන්න පුළුවන්ද කියලා. ඉතින් බලන්න මේ කියනවා මේ 25 දෙනා දින 12ක් වැඩ කරුවා. ඒ කියන්නේ මිනිස් දින කීයක් වැඩ කරලා දෙනවද? 25 දෙනා 12ක් වැඩ කරනවා. එතකොට කීයද? 12 සරත් 5යි බිංදුව දෙන්න 6ක් ඉතිරි 12 සරත් දෙක 24යි 6යි 30යි. මිනිස් දින කීයක් වැඩ කළාද? 300ක්. එතකොට තව ඉතිරි වෙනවා කීයක්ද? 450. 850යි 300ක් කියපුවම 450යි. ඒක කරන්න තව අලුතෙන් මිනිස්සු වෙනවද කී දෙනෙක්ද? 5ක්. එතකොට 25 කීය වෙනවද? 30 වෙනවා. එතකොට ඒගොල්ලන්ට මේ 450 ඉවර කරන්න යන කාලේ බලන්න මොකද කරන්නේ? 450 දිගේ මොකද කරන්නේ? බෙද. එතකොට එනවා බිංදුවට බිංදුව 3 එකයි 3 15. දින කීයක් වැඩ කරන්න ඕනද ඒක ඉවර කරන්න? 15. දැන් 12ක් වැඩ කරලා තව 15ක් වැඩ කරන්න කියලා. 12යි 15යි කියන්නේ කීයද? 27යි. හැබැයි ඉවර කරන්න හිතේ කීයකින්? 30කින්. එහෙනම් තව දවස් කීයක් ඉතුරු වෙනවද? 3. පැහැදිලිද? ඔන්න දෙවෙනි එක. හරිද ඒක? නෑ. හරිද ආරම්භ?
ගණන් දක්වමු කීය. පළවෙනි එක නැගිටින. ෂෙඩා. මෙන්නවත් දැන් අපෝ. එම සෙට් එකේම ඉන්න කාක්. වෙයි. අපිට දිනලා. යාර මෙන්නවත් දැන් අපෝ. ෂෙඩා. ඊළඟේ බලන්න 40 50 කියන එකට එනවා තමයි ඇස් පේන ඕන ළමයෙකුට පේනවා කීයද 6යි ඔය යන්නේ 6යි එතකොට කවුද? 6යි කවන්නේ? අපේ වාඩි 6යි පළවෙනි එකට උත්තරේ 6යි ඊට පස්සේ ජාල වේගය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා බලන්න 60 50 70 කියන එකට තමයි ඇවිල්ලා නැත්තේ ඒකේ 6ක් තියෙනවනේ 6 දෙකට බෙදුනහම කීයද 3යි ඒ විදිහට ඇදලා තියෙනවා රෝම ඉලක්ක එකට ලකුණු 2යි ජාල රේඛය දිනනකොට 2යි ඊට පස්සේ සංඛ්‍යාත බහුවචනේ නෑ පළවෙනි එකට 1යි දෙවෙනි එකට 2යි ජාල රේඛය ඇසුරින් සංඛ්‍යාත බහුවචනේ අදින්න කියලා තියෙනවා මේ විදිහට ඩොට් ටික තියලා ඩොට් ටික යා කරලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා ඊට පස්සේ මෙන්න මේකේ ස්ටැම්ප් පුරවන්න කියලා තියෙනවා බලන්න මේ 27 36ට 3ක් එකතු වෙන්න නම් මෙතන 33 වෙන්න ඕනේ. එහෙනම් 33 වෙන්න නම් මේ 27ට 6ක් එකතු වෙන්න ඕනේ. 6 33 ඊට පස්සේ 36 39 වෙන්න නම් 3ක් එකතු වෙන්න. හරි එක ස්ථානයකට එක ගානේ ලකුණු 3ක් ලැබෙනවා. හරි ඊට පස්සේ සංඛ්‍යාත සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ මෙහෙම ඩොට් ටික තියලා ඩොට් ටික යා කරන්න කියලා තියෙනවා. මේක නම් හරි පැහැදිලි නෑ. කොහොම මේ විදිහට වක්‍රයේ ඉඳලා ඇදලා තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. නෙමෙයි එක ලකුණක් දාගන්න. තුන්වන චතුර්ථකයේ අහලා තියෙනවා ඉතින් 40 වැඩි වෙන්න ඕනේ. තුන්වන චතුර්ථකයේ කියපුවා 4න් 3 වෙන්න. 4 1යි 4 10යි 10 වරක් 3 30යි 30 වෙන්න. හරි මෙන්න මේකේ 30 ගාවින් මෙහෙම ගහලා පල්ලෙහාට යා කරපුවා වෙනාගේ තමයි 30 වෙන්න වෙන්නේ. මෙහෙම වක්‍රයේ ගිහිල්ලා තියෙන එකේ ඔය 28යි 30යි අතර මේ 32යි අතර 30 තියෙනවා. ඒ 30 ගාවින් මෙහෙම ගහලා පල්ලෙහාට යා කරලා බලන්න අන්න උත්තරේ Q3යි තුන්වන චතුරාර්ය. ඔයදී මට බෝඩ් එකේ අදින්න බෑ. ඔවත් තේරෙන්නේ නැත්නම් වීඩියෝ එක ගන්න එක කට්ටිය යටින් දාලා තියන්න මල්ලා ඉතින් විදිහට කියනවා. කොහේද? කවුරුමල්නේ? එදා ඔය කොහොමද කපන්නේ? කපන්නේ නටහයි දුන්න. ඉතර කපන්නද දැන් දෙන්නේ. අද තු කපන්නේ. කවන්නේ? හරි. අනේ ඊළඟට නිමුල් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවලු කමලුයි අමලුයි මොකක්ද අනිත් එක අනිලුයි මොකක්ද කියන්නේ අනිත් කියන්නේ කෙනෙක් හරි මෙන්න ඉන්නවා මේ පැත්තේ අමලා ඉන්නවා මේ පැත්තේ අනිලා ඉන්නවා ඉතින් බලන්න රතු පාට කමිස දෙකක් තියෙනවා රතු දෙකයි නෙල් තුනයි ඔන්න ඒ විදිහට එනවා අනෙක් පැත්තට රතු රතු නෙල් 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 හැබැයි අපි ජීවිතේදී දන්නවා කමිස පහක් තියෙනවනම් මේ විද්වතා ඇවිල්ලා කමිසයක් අදගෙන ගියොත් මට යදින්න කමිස කීයද ඉතිරි වෙන්නේ පහම තියෙනවද නෑ එතකොට මේ මැද්දේ මොකද වෙන්න ඕනේ හිස් වෙන්න ඕනේ මැද්ද හිස් වෙන්න කතේ ටික වැටිලා තියෙනවා වැටිලා තියෙනවා නම් ඔබට හම් වෙනවා ලකුණු දෙකක් හරි මේ විදිහට මැද්ද හිස් වෙන්න
කතිරි ටික වැටිලා තියෙන්න ඕනේ. හරි. මේක මැද්ද හිස් වෙන්න ඕනේ. හරි. ඔය විදිහට කතිරි ටික වැටිලා තියෙන්න ඕනේ. හරි. මැද්ද හිස් වෙන්න ඕනේ. දෙදෙනාටම එකම පාට කමිසයක් ලැබීම. මෙයාට රතු හම්බුණා නම් මෙයාට මොකක් හම්බෙන්න ඕනේ? රතු හම්බෙන්න ඕනේ. මෙයාට නිල් හම්බුනොත් මෙයාට මොකක් හම්බෙන්න ඕනේ? නිල් හම්බෙන්න ඕනේ. ඔන්න ඔය ටික රවුම් වෙලා තියෙනවා. හරි. කීයද? 20න් 8යි. නැත්තම් 10න් 4යි. මේක ප්‍රෝමේලක් අපි දෙක 20න් 8යි. නැත්තම් 10න් 4යි. නැත්තම් 5න් 2යි. කොහොම එකක් විදිහට. දෙදෙනාටම එකම පාට හරි. ඊට පස්සේ අමල්ට අමල්ට රතු පාටද අමල්ට රතු හම්බෙන්න ඕනේ. අනිත් මොකක් හම්බෙන්න ඕනේද? නිල් හම්බෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටික එන්න ඕනේ. මේක ඇවිල්ලා කොහොම ඉලක්කම් 3. ඒක ඇවිල්ලා කීයද? 20න් 6යි. නැත්තම් 10න් 3යි. 20න් 6යි නැත්තම් 10න් 3යි. හරිනම් ලකුණු දෙකයි. හරි වැරදි විදිහට තියනවා නම් හදාගන්න ඔය විනාඩියක් දෙන්න. ඊළඟට මේක ඔය ගානට කරුවක් දාලා තියාගන්න. ඔය ගාන වැදගත් ගානක් ඔය ඩිබුට් එකේ තියෙන ඔය වර්ගඵලයේ පරිමිතිය ගානයි ඔය ගානයි හරි වැදගත්. අනිත් ඒවා නම් හැමදාම මේ ඉතින් ඔය සාම්ප්‍රදායික ප්‍රශ්න තියෙන ඔය දෙක වැදගත්. හරි. හරි. බලන්න. ඊළඟට ඉන්නවා කමිස නොලැබීම. පළවෙනි එක්කෙනා අමල්ගේ අනිල්ගේ. ඉතින් පළවෙනි එක්කෙනා අමල් කියලා ගත්තොත් බලන්න. පළවෙනියට අමල් වෙනවා. අමල්ට නිල් කමිසයක් ගන්න පුළුවන් නැත්නම් රතු කමිසයක් ගන්න පුළුවන්. ඉතින් නිල් ලැබීම නිල් නොලැබීම මේකේ තියෙන්නේ ගැටලුවක් කරගන්න එපා. ඉතින් මේක 5න් 3යි නම් අපි දන්නවා මේක 5න් කීයද? 2යි. ඒක හරියි. ඒක හරිනම් ඔයාලට හම්බෙනවා ලකුණු 2ක්. ඊට පස්සේ අනිත් හාදයට යද්දි හොඳට බලන්න අරය ගත්ත කමිස අනිත් එක්කෙනාට ගන්න පුළුවන් බෑ. එතකොට කමිස කීයේද තියෙන්නේ? 4යි. එහෙනම් මේ හැම එකම 4න් කියලා එන්නේ. 4න් කියලා එන්නේ. මේවා නිල් ලැබීම නිල් නොලැබීම කියන්නේ රතු. නිල් රතු. ඉතින් දැන් මෙයා ඇඳේ නිල් පාට කමිසයක් න බලාගන්න මහත්තයෝ. මෙයා ඇඳේ නිල් පාට කමිසයක් නා. මෙයාගේ 3න් මෙයාට හම්බෙන්නේ කීයද? තව කීයක් තියෙනවද නිල් ඒවා? 2යි. මේ රතු දෙක වෙනස් වෙනවද? නෑ. රතු 2යි. මෙයා ගත්තේ රතු පාට කමිසයක් නම් මේ දෙක කීය වෙනවද මෙතනට යද්දි? 1 වෙනවා. හැබැයි අර නිල් තුන වෙනස් වෙනවද? නෑ. ඔන්න ඔය විදිහට මේක වෙනස් වෙනවා. ආයෙ කියලා දුන්නොත් අරය ගත්ත කමිස මෙයාට අදින්න බෑ ඇදගෙන ඉන්න. එක වෙලාවෙ දෙන්නෙකුට අදන් ඉන්න බෑනේ. එතකොට 5 4 වෙනවා. ඊට පස්සේ අරය ගත්තේ නිල් පාට කමිසයක් නම් නිල් පාට කමිස 3 මෙයාට යද්දි කීයක් වෙනවද? 2ක් වෙනවා. හැබැයි රතු පාට කමිස දෙක වෙනස් වෙන්නේ නෑ. මෙයා ගත්තේ රතු පාට කමිසයක් නම් මෙයාට රතු පාට කමිස කීයක් ඉදිරි වෙනවද? එකක් ඉදිරි වෙනවා. දෙකෙන් එකක් ගිහුවාම එකයි. මේ තුන වෙනස් වෙන්නේ නැහැ. ඔය විදිහට වෙනස් වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපෙන් අහනවා එකයිකටවත් නිල් පාට කමිසයක් ලැබීම. ඉතින් මේ අත් එනවා මේ අත් එනවා ඔය ටික වැඩි කර කර එකතු කරනවා. ඉතින් නැත්තම් ඔය කෙලින්ම කරන්න පුළුවන්. එකෙන් අඩු කරනවා P රතු බලන්න. එකෙන් අඩු කරනවා 5න් 2 වැඩි කිරීම 4න් 1. එකෙන් අඩු වෙන්න ඕනේ 5 4 20යි දෙවරක් එක 2යි 20න් 2ක් කියපුවා 20න් 18යි කියලා එනවා. නැත්තම් 10න් 9යි කියලා එනවා. හරි. ඒක හරියට තවල් ලකුණු දෙකක් කම් වෙනවා. ඔක්කොම ලකුණු 100න් ගන්න බලන්න 100 දී.
හරි. දැන් මේ අපි කරන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංකය. දැන් හීනවල ශේෂ ක්‍රමයේ ගාන ඉන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මොකද්ද? හීනවල ශේෂ ක්‍රමයයි වැල් පොලියයි ඉන්න පුළුවන්. ඉස්සල්ලාම අමුවට ආව මොකද්ද? හීනවල ශේෂ ක්‍රමය. ඔයාලා කතා කරනකොට හීනවල ශේෂ ක්‍රමය අමුවට ආවා. කියන්නේ හීනවල ශේෂ ක්‍රමය විතරයි. ඊට පස්සේ වැල් පොලිය වෙනවා. කොටස් වෙලද බල වෙනවා. සුළු පොලිය ඔය කලාතුරකින් ඇවිල්ලා තියෙනවා. සුළු පොලිය 10 තියෙන්නේ ලොකුවට මේව කරන්න බෑ. 10 මේ කලින් අවුරුදු වල 9 පන්තියේ තිබ්බනේ. දැන් 9 පන්තියේ නෑ. 9 පන්තියේ ඉස්සර තිබ්බා. එතකොට ඒ වෙනවා. ඊට පස්සේ වැල් පොලියයි සුළු පොලියයි ආවා. වැල් පොලියයි කොටස් වෙලද බලයි. වැල් පොලියයි හීනවල ශේෂ ක්‍රමයයි එනවා. ඔය ඔක්කොම ටික අවුරුද්දෙන් අවුරුද්දට දැන් මේකේ අපි මතක් කරගන්නේ මොකද්ද? මේකේ වැල් පොලියයි නෙමෙයි මොකද්ද? හීනවල ශේෂ ක්‍රමයයි සුළු පොලියයි තියෙන්නේ. පැහැදිලිද කියේ? දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද? මිනිහෙක් හීනවල ශේෂ ක්‍රමයට භාණ්ඩයක් මිලදී ගත්තී සාමාන්‍ය වට්ටමක් දෙන්නේ නෑ. අපි ටික ටික ගෙවන්න කියද්ද බඩුවක් ගන්න කියපුවාම වට්ටමක් දෙන්නේ නෑ. එතකොට මේකේ වට්ටම කියන කතාව අපිට අදාළ වෙනවද? මේකේ වට්ටම කියන කතාව අපිට අදාළ වෙන්නේ දැන් ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ. ඇයි ඒ හීනවල ශේෂ ක්‍රමයට කියපුවාම වට්ටමක් දෙන්නේ නැති හැම. තේරුණාද? අපි ව්‍යාපාරයක් කරත් මේ ටික ටික ගෙවන්න ගන්න මනුස්සෙයින් වට්ටම් දෙන්නේ නැහැ. ඔව්. එතකොට දැන් මේකේ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිමාලි ඉන්නවා. නිමාලි ගෙවීමේ ක්‍රමයට. ඒ කියන්නේ හීනවල ශේෂ ක්‍රමයට ගන්න. ඒ කවුද? නිමාලි. ඉස්සල්ලාම අපි නිමාලි ගාවට යනවා. ඉස්සල්ලාම නිමාලිගේ කතන්දරේ බලන්න. ඉස්සල්ලා මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. භාණ්ඩයක් මිලදී ගන්න ගියාට පස්සේ අපිට වැඩි වාසියක් එන්නේ ටික ටික ගෙවන්න හරි බැංකුවෙන් පොලි ණයට ගත්තත් මොන විදිහට ගත්තත් අපිට වැඩි වාසියක් එන්නේ අඩු පොලියක් ගෙවනකොට වැඩි පොලියක් ගෙවනකොට. අඩු පොලියක් ගෙවනකොට. එහෙනම් අපි මේ ගානේ මොකද්ද හොයාගන්නේ? අපි මේ ගානේ මොකද්ද හොයාගන්නේ? නිමාලි ගෙවන පොලියයි අනිත් එක්කෙනා කවුද? අප්සරා ගෙවන පොලියයි. ඔන්නෝගේ අඩු පොලියක් ගෙවන එක්කෙනාට තමයි මේකේ වැඩි මොකක් හම්බෙන්නේ? ලාභයක් හම්බෙන්නේ. ඒ වගේම අපිට මුදලට ගෙවන එක්කෙනාට නිමාලි මේ අප්සරාට තව වාසියක් හම්බෙනවා මොකද්ද? එයාට වට්ටම හම්බෙනවා. ඒකත් පොලියෙන් මොකද වෙන්නේ? ඒකත් පොලියෙන් මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? නැත්තම් තව හොයන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? නිමාලි මේ භාණ්ඩයට ගෙවන ගාන බලනවා. ගෙවන මුළු මුදල බලනවා. ඊට පස්සේ අප්සරා ගෙවන මේකට වියදම් කරන මුළු මුදල බලනවා. අන්න ඒ දෙක සංසන්දනය කරලා ගන්නත් පුළුවන්. පැහැදිලිද කියවෙක? හරි. දැන් අපි බලමු. නිමාලි ඉස්සල්ලාම අපි හොයා ගන්නවා නිමාලිගේ ණය මුදල කීයද කියලා. ණය මුදල. කොහොමද ණය මුදල හොයන්නේ? භාණ්ඩයේ වටිනාකමෙන් මූලික ගෙවීම මොකක් කරනවද? අඩු කරනවා. භාණ්ඩයේ වටිනාකම ඇවිල්ලා කියන්නේ රුපියල් 15000යි. රුපියල් 15000න් අඩු කරනවා කොච්චරද? රුපියල් 3000. එතකොට උත්තරේ එනවා රුපියල් කීයද? 12000. මේ මොකද්ද? ණය මුදල. මේ මොකද්ද? භාණ්ඩයේ වටිනාකම. මේක මොකද්ද? මූලික ගෙවීම. 15000න් 3000ක් ගෙවපුවම රුපියල් 12000ක් එනවා. ඊට පස්සේ මේක වාරික කීයකින්ද ගෙවනවා කියලා තියෙන්නේ? 12කින්. එහෙනම් ණය මුදලේ කොටස ගත්ත හැකි. ණය මුදලේ කොටස ගත්ත හැකි කොහොමද? ණය මුදලේ කොටස ගන්නවා රුපියල් 12000 බෙදනවා කීයෙන්ද? වාරික කීයකින්ද මේක ගෙවන්නේ? 12කින්. රුපියල් 12000 12න් බෙදනවා. එතකොට වාරිකයක ණය මුදලේ කොටස වෙනවා කීයේද? රුපියල් 1000යි. පැහැදිලිද? ඊට පස්සේ අපි හොයාගන්නවා මොකද්ද? මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. කොහොමද ඒක හොයාගන්නේ? මෙන්න මේ රුපියල් 1000 වැඩි කරනවා කීයෙන්ද?
පොලි ප්‍රතිශතය කීයද 12යි. වැඩි කරනවා 12න් 1කින්. 12ට 12 සුළු වෙනවා. බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා රුපියල් 10යි. මාස ඒකකයට පොලිය කීයද රුපියල් 10යි. ඊට පස්සේ අපි හොයාගන්නවා මොකද්ද? මාස ඒකක ගණන. ඒක හොයන්නේ කොහොමද? n බෙදීම 2ක් n ධන 1යි. ඉතින් n ඇවිල්ලා වාරික කීයකින් දුරයා ගියන්නේ? 12කින්. 12 බෙදීම 2යි 12 ධන 1යි. ඉතින් 12 දෙකට බෙදුනාම 6යි 12යි 1යි 13යි 13 ඒවා කියන්නේ 78යි. එහෙනම් මාස ඒක විවරණ කීයද? 78යි. ඊට පස්සේ අපි හොයාගන්න මුළු පොලිය. මුළු පොලිය හොයන්නේ කොහොමද? මාස ඒකකයට පොලිය වෙච්ච රුපියල් 10 වැඩි කරනවා මාස ඒකක කීයද? 78යි. එතකොට කීයද? රුපියල් 780යි. රුපියල් 780යි. ඊට පස්සේ වෙනවා මොකද්ද? ගෙවිය යුතු මුල මුදල. ගෙවිය යුතු මුල මුදල. කොහොමද ඒක වෙන්නේ? ණය මුදලට එකතු කරනවා මෙන්න මේ මුළු මොකද්ද? පොලිය. ණය මුදල කීයද? රුපියල් 12000යි. රුපියල් 12000ට එකතු කරනවා කීයක්ද? 780ක්. එතකොට මෙයා මේ භාණ්ඩයට ගෙවන්න ඕනේ කීයද? 13780. sorry 12780ක්. එතකොට මෙතන 3000කුත් තියෙනවා. මෙතන මෙයා කලින් ගෙවපු 3000කුත් තියෙනවා. එතකොට මෙයා මේ භාණ්ඩේට ඔක්කොම ගෙවලා තිනවා කීයද? 15780ක්. පැහැදිලිද කිව්වේ? එතකොට මෙයා මේ භාණ්ඩේ වෙනුවෙන් වැය කරනවා කීයද? 15780ක්. ආවද මේ ටික? මේවා ආවද? පියවර හරිස ඔය හතර තියෙනවල ආදේශය වල. හරිද මේ? වැරදි තියෙනවනම් හදාගන්න මේ ටික. වැරදි තිබේ නම් සදාගන්න. අර 10 අරන්නේ. well ඉතින් මේ හරි. ඊළඟට දැන් මේක ලියවට පස්සේ අපි ලියා ගන්න ඕනේ මොකද්ද? නිමාලි ගෙවූ මුල මුදල. නිමාලි ගෙවූ මුළු මුදල කීයක් වෙනවද? මෙතන 12750යි. ඒක හරිය මේ ඊනෝන ශේෂ ක්‍රමයෙන්. හැබැයි ඊට කලින් නිමාලි ගෙවලා තියෙනවා තව කීයද? 3000. එතකොට නිමාලි ඔක්කොම ගෙවන්න ඕනේ කීයද? 15780. හරිද? ඊට පස්සේ යනවා අපි අප්සරාට. ඊළඟට අප්සරාගේ කේස් එක බලමු. හරි. ඊළඟට අප්සරාට හම්බෙනවා මොකද්ද මේක? කීයක් හම්බෙනවද අප්සරාට? මොකද්ද හම්බෙන්නේ? අප්සරාට හම්බෙනවා මේක
අපිට දීලා ගන්නත් 105ක මොකක්ද හම්බෙන්නේ? වට්ටම. එහෙනම් අපි වෙනවා අප්සරා කියලා ලියලා එයාගේ මොකක්ද අපි හොයන්නේ? ගෙවිය යුතු මුදල හොයනවා. ගෙවිය යුතු මුදල හොයනවා. කොහොමද ගෙවිය යුතු මුදල හොයන්නේ? රුපියල් 15000. මට කියන්න 105ක වට්ටමක් කියන එකේ තේරුම මොකක්ද? රුපියල් 100 එකක් නම් කීයක්ද ගෙවන්න ඕනේ? 95යි. වට්ටම දෙන්නේ කාටද? පාරිභෝගිකයාට. පාරිභෝගිකයා ගෙවන ගානේ 105ක් මොකද කරන්නේ? අඩු කරනවා. එතකොට පාරිභෝගිකයා වෙලෙන්දට ගෙවන්න ඕනේ කීයද? රුපියල් 100 භාණ්ඩයක් ගත්තොත් කීයද ගෙවන්න ඕනේ? 95. 100 එකකට 95ක් නම් මේකට කීයද කියලා බලන්න. 100ට 95න් වැඩි කරනවා. ඕන්නම් මේකෙන් 100ට 5ක් බලලා ඒන උත්තරේ මේකෙන් අඩු කරත් ඒකම තමයි වෙන්නේ. පැහැදිලිද කිව්වේ? දැන් බිංදු දෙක සුළු වෙනවා. රුපියල් 95 බිංදුවක් කියන්නේ බිංදුවයි 95 15ක් බලනවා. 5 25 දෙකක් ඉදිරිය 9 5 45 47යි 95යි 5යි 7යි 5යි 12යි 9යි 10යි 14යි කීයද? 14250ක් තමයි ගෙවන්න ඕනේ කවුද? අප්සරා. 14250ක් ගෙවන්න. හැබැයි මෙයා මේක සුළු පොලියට ගන්නහන්දා අවුරුද්දකදී මෙයාට පොලිය එකතු වෙනවා කීයද? කීයද? පොලිය අරන් තියෙන්නේ කීයේ පොලියටද මෙයා අරන් තියෙන්නේ? 112ක පොලියක්. එහෙනම් මෙයාගේ වාර්ෂික සුළු පොලිය එනවා කොච්චරද? මෙන්න මේ රුපියල් 14250 වැඩි කරන්න ඕනේ කීයෙන්ද 100ට? කීයෙන්ද? 12. පැහැදිලිද කිව්වේ? මේ බිංදු දෙකට මේ බිංදුවට මේ බිංදුව සුළු වෙනවා 2 ඒවා 6යි 2 ඒවා 5යි 5 ඒවා 1යි 14ට 2යි 42ට 8යි 25ට 5යි. හරි රුපියල් 6 වරක් 5 30යි 3ක් ඉදිරි 8 වරක් 6 48යි 3යි 51යි 5ක් ඉදිරි 6 වරක් 2 12යි 5යි 17යි 1710යි. අවේකද? 6 වරක් 5 30යි 3ක් ඉදිරි 6 වරක් 8 48යි 3යි 51යි 5ක් ඉදිරි 6 වරක් 2 12යි 12යි 5යි 17යි 1710ක් මෙයා මොකක් කියලා ගෙවන්න ඕනද? පොලිය ගෙවන්න. එතකොට මෙයා 14250ක් ගෙවන්න ඕනේ තමයි. හැබැයි මෙයා ණයට ගත්තාම බැංකුවට මේ භාණ්ඩේ මිලදී ගැනීම වෙනුවෙන් තව කීයක් එකතු කරනවද? 1710ක් එකතු වෙනවා. එහෙනම් අක්ෂරාගේ මුළු මුදල එනවා කොච්චරද? මේ දෙක මොකද කරන්න ඕනේ? එකතු කරනවා. පැහැදිලිද කිව්වේ? 14250. ඇයි මම මේකට මේ 1710ක පොලියක් එකතු කරන්නේ? මේ අප්සරා ණයට සල්ලි ගත්තේ මොකක් කරන්නද? ගෙදර වැඩකටද? නෑ මොකක් ගන්නද? මොකද්ද මේ? රූපවාහිනිය ගන්න. වෙන වැඩකට නෙමෙයි මෙයා ණයට සල්ලි ගත්තේ මොකේද? රූපවාහිනිය ගන්න. එහෙනම් මේකේ පොලියක් වැටෙන්න ඕනේ මොකේ මේකටද? රූපවාහිනියටම තමයි. ඉතින් වසර කීයකටද නෑ කිව්වම ඉතින් අපි දන්න ඕනේ අවුරුද්දකට කියලා. මොකද අරයා වාරික 12කින් ගෙවන්න ගන්න. එයාගේ වාරික 12ක් කියන්නේ අවුරුද්දක්. එතකොට මෙයාත් අවුරුද්දකට ගෙවන්න කියලා හිතන්න. මාසික පොලියක් කියලා නෑ මේ වාර්ෂික පොලියක් නේද? වාර්ෂික නගයි. හරි බිංදුවයි 5යි 1යි 6යි 7යි 2යි 9යි. එයා ගෙවන්නවා කීයද? 15960ක්. අරයා කිව්ව ඔක්කොම කීයක් ආවද? 15780. 15780 නේද? ඔව්. 780. එහෙනම් මේ දෙකෙන් අඩු එක කොහොමද? මේකනේ. 15780 මේ කාගේ කාණ්ඩ? අප්සරානේ අනිත් එක නිමාලිගේ මේ. එහෙනම් නිමාලිද්ද තමයි මොකක්ද කම්මෙන්නේද? වැඩි වාසියක් අත්. අප්සරාගේ කතන්දරේ වෙනකොට ලකුණු 5යි කෑලි කෑලි කඩලා දාගන්න. නිමාලිගේ කතන්දරේ වෙනකොට ලකුණු 5යි ඒ විදිහට 10 විදිහට. එක පියවරකින් ලකුණු ගන්න විතර තමයි වැඩේ.
කැමති නම් ආයෙ ගෙදර ගිහිල්ලා හදන්න ටියුබ් එක. මේ જાති ප්‍රශ්න කරනවා. හරි ඊළඟට බලමු ප්‍රස්තාර ගන්න. මේක වැරදි තියෙනවා හදා ගන්න. හරි දෙවෙනි ගාන බලමු. දෙක. හරි. ඉතින් පළවෙනි එකේ හිතන පුරවනවා ඕක බයිනකින් මොලෙල් කරන්න එපා. ඉදල්ලා කරගෙන වලක් කපාගෙන ඇතුළට ගහලා වයින් කරනවා. හරි x සමානයි 2. දෙක වතාවක් 4 රින් 2. දෙක වැඩි කිරීම 4න් 2ක් ගියාම 2යි. දෙවරක් 2 4යි. 4න් ගන්න ගියාම 3යි. ඔය ස්තන හරිනම් එක ලකුණු. ඊළඟට වස්තාරය ඇදලා තියෙන්න ඕනේ x අක්ෂයේ y අක්ෂයේ තියෙනවා නම් එක ලකුණයි. x අක්ෂයේ y අක්ෂයේ තියෙනවා නම් එක ලකුණයි. වස්තාරයේ සුඹට ඇදලා තියෙනවා නම් එක ලකුණයි. ලක්ෂ 5ක්වත් ලකුණු කරලා තියෙනවට එක ලකුණයි. ලකුණු 3ක් හම්බ. ඊළඟට x ගේ ඍණ එකේ ඉඳන් ධන 2ට x ගේ ඍණ එකේ ඉඳන් ධන 2ට x කියන්නේ x ගේ ඍණ එකේ ඉඳන් ධන 2ට ඉතින් ඍණ එක දැන් මෙහෙම බස්තාරය යනවා මෙහෙම බස්තාරේ ගිහින් තියෙනවා මේ මෙතන ඍණ එක තියෙනවා මෙතන ඍණ එක තියෙනවා sorry x ගේ ඍණ එක තියෙනවා මේ ඍණ එක තියෙනවා ධන 2 මෙතන තියෙනවා ඉතින් මේ ප්‍රාන්තරය යනවා මොකද්ද කියලා මේ ප්‍රාන්තරය ඉතින් මේ මෙතන පල්ලෙහාට ගහුවාම y කියාගේ ඉනවා මට පේනවා ඍණ 6ක් කියලා y ගේ මෙතනගේ එනවා කීයයි කියලාද ධන 3ක් කියලා. ඔක තමයි ප්‍රාන්තය. හරි. බිංදු ඉදන්නේ මේ ඍණ 3 ඉදන් ඍණ 1 ඉදන් කියනවා. ප්‍රාන්තරය ගන්න වෙන්නේ ඍණ 6ක් ධන 3ක් අතර. සමග දෙක හරිනේ නේද? ඍණ 6ක් ධන 3ක් අතර. හරිනේ දෙන්න. ඉතින් බලන්න හදලා මේ හැම දෙන්නාම හරි ඍණ ඒකේ එන්න ඕනේ ඍණ 6ක් ධන 3ක්. මේ ප්‍රාන්තය. හරියල් ලකුණු 2යි. ඊළඟට තව තියෙනවා මෙන්න මේ සමීකරණයේ මූල. ඔය මොකද්ද ඉතින්? මේක ප්‍රසාරණය කළා. ඔන්න ප්‍රසාරණය කරලා බලාගන්න මට ඔක ප්‍රසාරණය කරන්න ඔයාලගේ ගුරුවරට කාලේ ගන්න බෑ බලන්න. x කින් වැඩි වුණා x ඍණ x වර්ගය. x 4 වැඩි වුණා ධන 4යි x ඍණ 1. ඉතින් මේකම තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ මූල අහලා තියෙනවා. මේ දෙක ලියන්න මොකද්ද? මොකක්ද මේ දෙක ආවේ? එකක් 3.9යි අනික 0.1යි. නේද? හරි. මේ ආපු දෙක ලියන්න. මෙන්න මේ ආපු අගයන් දෙක ලියන්න. එකක් මෙන්න මෙතන අගයයි මෙන්න මෙතන අගයයි.
හරි චුට්ට චුට්ට එහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්. හරි නම් ලකුණු දෙකයි. හරි ඊළඟට අහලා තියෙනවන්න මොකක්ද ඊළඟට අහන්නේ මෙන්න මේ ශ්‍රිතය y අක්ෂයේ ධන දිශාවට ඒකක දෙකක්. ඒ කියන්නේ මේක කැපකැවෙන්න ගන්නවා කොතනින්? දැන් ධන 3 ගාව ඉන්නේ කැපකෙන්නේ. මේක ධන 3 ගාවින් කැරගෙන එක ඒකක දෙකක් උඩට ගියපුවාම කීයෙන්ද කැරකෙන්නේ? ඒකක දෙකක් මේ උඩට ගියපුවාම කීයෙන්ද කැරකෙන්නේ? 5න් කැරකෙන්නේ. මෙතන ගේ වෙනවා කීයක්ද? 5යි. මෙතන තිබ්බේ ධන 2යිනේ. ඒකකයක් හරියට ගියපුවාම කැරකෙන්න ගන්න කී මෙතන උගේ කීයක් එනවා? 3යි. පැහැදිලි? පැහැදිලි? දැන් බලන්න කල්පනා කරලා. y සමානයි 4 x වතාවක් 4 ඍණ x ඍණ 1 කියලා න්යායයි. එන්න. b මෙතන 3 තියෙනකොට මෙතන කීය වුණාද? මෙතන 3 තියෙනකොට මෙතන කීය වුණාද? 4 වුණා. එහෙනම් මෙතන 5 තියෙනකොට මෙතන කීය වෙන්න ඕනද? කීය වෙන්න ඕනද? 4 වෙන්න. sorry 6 වෙන්න. මෙතන 3 තියෙනකොට මෙතන 4 වෙනවා. එහෙනම් මෙතන 5 තියෙද්දි මෙතන කීය වෙන්න ඕනද? 6 වෙන්න. මෙතන 2 තියෙද්දි මෙතන කීය වුණාද? ඔව් ඍණ 1 වුණා. එහෙනම් මෙතන 3 තියෙනකොට මෙතන කීය වෙන්න ඕනද? ඍණ 2 වෙන්න. 3 තියෙනකොට 4 වුණා. එහෙනම් 5 තියෙනකොට මෙතන කීය වෙන්න ඕනද? 6 වෙන්න ඕනේ. 2 තියෙනකොට 1 වුණා. එහෙනම් 3 තියෙනකොට කීය වෙන්න ඕනද? 2 වෙන්න ඕනේ. හරි නේද ලකුණු දෙක. කොහොමයි හිතන්නේ? ලොකුවට හිතන්න දෙන්න එපා. මම කරනකොටම කිව්වේ ඒක. මේ පේපර් එකෙන් තමයි ලකුණු කැලෙන්නේ. ඒ හින්දා හලා ගන්න එපා. හරි. ලකුණු 8කටවත් 10න් 8කටවත් ඉලක්ක කරගෙන කරා. පළවෙනි එකේ ලකුණු 80ක් 85ක් විතර දාන්න. දෙවෙනි එකේ 8 ගන්න විතර තියාගෙන යන්න. ඒකට කිසි කේස් එකක් නැහැ. ගොඩ. තුන බලමු. මේක පිරමීඩයක් නේ. ඉතින් පිරමීඩයක වර්ගඵලය හොයන්නේ නෙවෙයි පරිමාව හොයන්නේ. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. හරස්කඩ වේගයේ ත්‍රිකෝණයක් භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. වැඩි කරනවා දිගේ. කරගෙන යන්නේ මම විතර ඔයාලා විතරක් මේ හරි. ඊළඟ ප්‍රිස්මයේ පරිමාව ගන්නේ භාගයක් ආධාරකයේ මේ හරස්කඩේ 2යි උස ඇවිල්ලා a දිග ඇවිල්ලා 4යි. මේ දෙකට මේ දෙක සුළු වෙනවා. මෙතන 3යි 3 4 12යි. a වැඩි කිරීම a වැඩි කිරීම a කියන්නේ a ගණය. ඕක හරිනම් ලකුණු දෙකක් ලැබෙනවා. හරි. ඊළඟට කේතුවේ පරිමාව 5a5 h අතුරෙන් ලබා ගන්න කියලා තියෙනවා. ඉතින් කේතුවක් කියන්නේ මෙන්න මේ වගේ අයිටම් එකක්. මේකේ අවය දීලා තිනවා a කියලා, උස දීලා තිනවා h කියලා. ඉතින් මේකේ ඉස්සරහා සූත්‍රය දීලා තිනවා කේතුවක පරිමාව වෙන්නේ 3න් එකක් 5r වර්ගයේ h. 3න් එකක් 5r වර්ගයේ h. ඉතින් 3න් එකක් 5 අරේ ඇවිල්ලා a වර්ගයේ h එච්චරයි. හරියට ලකුණු දෙකයි. ඊළඟට මෙන්න මේක බව පෙන්නන්න කියලා තියෙනවා. ඉතින් ඔකට බය වෙන්න දෙයක් නැහැ. මේකයි
මේක උණු කරලා මේක හදනවා නම් මේකේ පරිමාව මොකද වෙන්නේ? සමාන වෙනවා. ඉතින් පරිමාවල් දෙක සමාන කරන්න. හරි. මේක සමාන කරනවා. ඉතින් මෙන්න මේ A වර්ගයට මෙතන A දෙකක් අයින් වෙනවා. ඉතින් 5h8 3යි කියලා එනවා. සමානයි 12. ඉතින් මෙතන ලියනවා h උක්ත කරනවා 12 ගුණ කිරීම 3 අනිත් පැත්තට බෙදීම 3 අනිත් පැත්තට යනවා ගුණ කිරීම 3 වෙනවා. ගුණ කිරීම 5 අනිත් පැත්තට යනවා බෙදීම 5 වෙනවා. 12 ඒව 3ක් ඇවිල්ලා 36යි 36 බෙදීම 5 වෙනවා. ඔක තමයි වෙන්නේ. හරියට ලකුණු 3යි. මේක උණු කරලා මේක හදනවා නම් මේකේ පරිමාවයි මොකද වෙන්නේ? සමාන වෙනවා. දැන් 8 මොකද වෙන්නේ? ඈ 8 මොන හේද? අතන ඒකක් ඉදිරි වෙනව නේද? ඔව් ඒකක් ඉදිරි වෙනවා. වෙලාව. හරි කොහෙද ඒක? මෙතන. අර උඩ ඒ ගන්න. හරි. මේ ඒකක් ඉදිරි වෙනවනේ. එතකොට මෙතනට A එන්න ඕනේ. A වර්ගයට A ගණයෙන් කැපුණා මෙතන A එනවා. මෙතන 5 h යට 3යි කියලා එනවා. h උක්ත කරනවා. 12යි A වැඩි කරන්න ඕනේ මේ 3ෙන්. 12 3 36යි ගුණ කිරීම 5 අනිත් පැත්තට යනවා බෙදීම 5 වෙයි. හරි නේද ලකුණු 3යි. ඊළඟ එක ලඝු ගණක භාවිතයෙන් h කියගේ හොයන්න තියෙනවා. ලඝු දාන්න එපා ඕනේ. හරි ඕක මහා සරල ගණක් දාගන්න ලඝු. හරි උත්තරේ කියන්න මේ උත්තරය ආවම ලකුණු දාගන්න. ඊට ඔයදී 36 වැඩි කරනවා 5 කියන්නේ A කියන්නේ 0.995 ඒක බෙදනවා 5 ගියාගේ 3.14න් උත්තරේ 1.14 කියලා එන්නේ. හරි 1.14 කියලා එනවා. හරි ඒක හරිනම් ලකුණු 3ක් දාගන්න. ලකුණු 10න් හම්බ. හරි ඔයාලගේ ටික හරිනම් මේ 10න් දාගන්න. මෙතන ඉන්න හරිනම් 10යි. හරි වැරදි දිනවල හදාගන්න. ඊළඟට අපි මම වෙලි හරිනම් දාගන්න. මොකක්ද ප්‍රශ්නයක් තියෙන්නේ? ඊළඟ 4 බලන්න 4 ඉතින් අපි 4 බලමු 4 බලමු හරි ඊළඟ ප්‍රශ්නේ ඔය වගේ මොන්ටිසෝරි ප්‍රශ්න නම් උදාහරණ දෙන්නේ නැහැ හරි පළවෙනි එකේ දෙන්නේ සාධක ගණන් ඒක වැරද්දක් සේනවා හරි නේද වැරද්ද මොකද්ද 2x වර්ගය 2x වර්ගය ඍණ 5x ඍණ 3 වෙනවා. නැත්නම් මේක ධන 5 වෙනවා. හරි. දැන් මෙන්න මේ දෙන්න වැඩි කරගන්නවා ඉස්සල්ලා. දෙකේ ඍණ 3ක් කියන්නේ ඍණ 6යි. ඍණ 6 එන්න ඕනේ ගුණ කරලා එකතු කරලා ඍණ 5 එන්න. කීවරක් කීයද? 2යි x වර්ගයේ ඍණ 6යි x ධන x ඍණ 3යි 6න් 3ක් ගියපුවාම 5යි 6 වරක් එක කීයද 6යි වැදලි දැන් මේ දෙන්නට පොදුයි 2යි x එළියට ගත්තා මෙතනින් x ඉදිරි වෙනවා 6ට දෙකේම තියෙන 3ක් ඍණ 3යි ආයෙත් වරහණක් දාලා ඒකම ලියනවා මෙයාගේ කතන්දරේ ඉවරයි x ධන x වෙන්න නම් ධන 1කින් වැඩි වෙන්නේ. දැන් x ඍණ 3 පොදුයි එළියට ගත්තා. මෙතනින් 2යි x ඉදිරි වුණා. මෙතනින් ධන 1 ඉදිරි වුණා. හරි. ඕක හරිනම් ලකුණු
දෙකක් දෙන්න පුළුවන් ඊට වැඩිය නම් බෑ. ඊළඟ එකේ කුකුල් නෙමෙයි මොකද්ද? B P සමානයි mv වර්ගයට r කියලා දෙනවා. ඉතින් v උක්ත කරන්න කියලා දෙනවා. ඉතින් v වර්ගයේ තියාගෙන මම අනිත් ඒවා අනිත් පැත්තට දානවා. ඉතින් p බෙදීම r අනිත් පැත්තට යනවා මොකක් වෙනවද? ගුණ කිරීම r වෙනවා. pr ගුණ කිරීමෙන් යටට එනවා මොකක් වෙනවද? බෙදීම m වෙනවා. ඉතින් වර්ගය අනිත් පැත්තට යනවා වර්ග මූලය වෙනවා. pr යට m වෙනවා. හරියට ලකුණු දෙකක් ලැබෙනවා. හරි. සර් පළවෙනි එක දෙකයි. හරි. නෑ හරි හරි කියමු. මතකයි. මේ දෙවෙනි කිරි මන් දන්නේ නැද? ඔව් හරි. ඒකද දැක්කනේ ඉතින් ඉන්නද? දැක්කද කවුරුද? ගොවි පොලක ගවය තනියෙන් එතන ගොවි පොලක ගවයන් හා එළුවන් ඉන්නවලු 35ක්. ඉතින් ගවයන් x නම් එළුවන් y නම් බලන්න හරි අමාරුයි. හරි x ධන y සමානයි 35යි. මේක නම්බර 1. ආන්ගේ නම්බර 1 කියලා දෙනවල ලකුණු 1යි. ගවයෙකුගේ ආදායම 1500යි. ඉතින් ගවයෝ ඉන්නවා x ප්‍රමාණයක්. ඉතින් 1500යි x. 1500යි x. එළුවෙන්කින් හම්බෙනවලු 300ක්. ඉතින් 300යි y. හරි මුළු ආදායම 16500යි. ඉතින් මේ හැම එකම ඇස්තරලා බැලුවොත් පේනවා බිඳුව කැපෙනවා මේ. හරි ඊට පස්සේ මට තවත් පේනවා මේක තුනෙනුත් කැපෙනවා කියලා. ඉතින් තුනේවා 5යි 1යි තුනේවා 5යි 3යි 53යි පහේවා 3යි 33යි පහේවා 3යි නෙමෙයි වැරදුනා. තුනේවා මෙතන 5යි එකක් ඉදිරි 15ට තුනේවා ඒත් 5යි 55යි. ඉතින් 5යි x ධන y සමානයි කීයද 55යි. මේක ඇවිල්ලා කීවෙනි සමීකරණයද? දෙවෙනි සමීකරණය. ඉතින් මම ඔතනින් එහා දන්නේ මේ බලන්න දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරන්න 5යි x කියෙන් x කියපුවාම 4යි x y ට y කියපේනවා 4යි x සමානයි කීයද 40යි කියලා එනවා. x සමානයි 10යි කියලා එනවා. x සමානයි 10යි. so මොනවද පහළ? හරි බලමු. මේකෙන් මේක අඩු කරනවා. ඔව් 5යි කියලා එන්නේ. මේකෙන් මේක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරනවා. බලන්න දෙකෙන් එක අඩු කරනවා. 5යි x ධන y ඒකෙන් අඩු වෙනවා x ධන y ප්‍රමාණය. අනෙක් පැත්තෙන් 55න් අඩු වෙනවා 35ක්. 55න් 30ක් ගිය 35ක් ගියපුවා 20යි. 5යි y කින් 5යි x කින් x අඩු වුණාම 4යි x y ට y කැපෙනවා. ඉතින් 4යි x සමානයි 20යි. x සමානයි 20 බෙදනවා 4ෙන් 20 4ෙන් බෙදුනහම උත්තරේ x සමානයි කීයද 5යි. x කියන්නේ කවුද? x කියන්නේ ගවයන්. ගවයන් කීයද 5යි. y ඉතින් මේක ගිහිල්ලා එකට ආදේශ කරනවා. x ධන y සමානයි 35යි. y සමානයි 35 අඩු කිරීම x 35 x කියන්නේ 5යි. 35න් 5ක් කියපුවාම ඇවිල්ලා 30යි. හරි ඔය ඔක්කොම ටික හරි ගන්න ලකුණු 4ක් අම්මු. හරි ඊළඟට අපි පහ බලමු. හරි ඊළඟ පස්වෙනි එක අපි බලමු. ඒක වල තීරණ හදාගන්න. තමුන්ට අවංක වෙලා මේවා හරියට කරගෙන බලන්න ලකුණු කීයක් තියෙද කියලා. එතකොට බලාගත්ත හැකි දැනට ඉන්න වට්ට. විභාගෙට දින 45කට කලින් ඔබගේ තාත්තා ආදේශ කරන්නේ හරියට නිකන් බොයිලර් රූල් එක. මොකද ආදේශ කරන්නේ නැතුවම ආදේශ කරන්නේ නැතුව ගියේ මෙතෙන් ඉඳලා මෙතෙන් ගන්න සිනාවම තනින් ගියා. අංග පහේ අන්නේ පාදේ. හරි. මේකේ මාත පන්ති ප්‍රාන්තරය අහලා තියෙනවා. මාත පන්ති ප්‍රාන්තරේ නම් 52 55.
52 55 හරි නේද එක ලකුණ ඊළඟට අහලා තියෙනවා දිනකදී විකුණන උපරිම පැල ගන්න මේ උපරිම පැල ගන්න කීයද එන්න පුළුවන් පන්ති ප්‍රාන්තරවල උපරිම වගේ 70 හරි නේද එක ලකුණ ඊට පස්සේ වගුව මටක ගහ ඉන්න බෑ මධ්‍යයගේ තීරුව සම්පූර්ණ කරගෙන යනවා ඒක එනවා 38 53 48 sorry 38 48 නෙමෙයි 38 43 48 53 58 63 68 හරි නෑ ඒක ලකුණ ඊළඟට අන්නර 53 කියන එක රවුන්ඩ් කරනවා 53න් නෙමෙයි 38න් 53ක් අඩු කරපුවාම ඍණ 15යි ඍණ 10යි ඍණ 5යි බිඳුවයි ධන 5යි ධන 10යි ධන 15යි කියලා ඒක හරි නෑ ඒක ලකුණක් ලැබෙනවා ඊට පස්සේ අහනවා ඊට පස්සේ අපි හොයාගන්නවා සිග්මා f තීරුවේ එකතුව ඒක කිව්වට නම් ලකුණු හම්බෙන්නේ නැහැ ඒක 100යි කියලා මෙයාලා දීලා තියෙනවා උඩ දින 100යි කියලා. හරි ඒක ආයේ එකතු කරගෙන ඉන්නේ ගුණාමීම වගේ එකතු කරගෙන ඉන්නේ නැහැ. ඊට පස්සේ සිග්මා f තීරුව ගන්නවා 15 8න් වැඩි කරනවා 120යි 10 10න් වැඩි කරනවා 100යි ඒවා ඍණ 5 14ක් කියන්නේ ඍණ 70යි බිඳුවේ 27ක් කියන්නේ බිඳුවයි 5 16ක් කියන්නේ 40 18ක් කියන්නේ 90යි 5 18ක් 90යි 10 13ක් කියන්නේ 130යි 5 10ක් කියන්නේ 150යි ඊට පස්සේ ඒ ටික හරිනේ එක ලකුණක් ලැබෙනවා ඊට පස්සේ ධන පැත්ත එකතුව ගන්නවා 370යි ඍණ පැත්ත එකතුව ගන්නවා 290යි 370න් 290 කියපුවාම 80යි. ඒක ඇවිල්ලා සිග්මා FD වෙනවා. ඒක සිග්මා FD. හරිනම් තවත් එක ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ මධ්‍යේනය වෙනවා. මධ්‍යේනය වෙන්නේ කොහොමද? සූත්‍රය දානවා A ධන සිග්මා FD බෙදීම සිග්මා F A ඇවිල්ලා 53යි සිග්මා FD 80යි 80 බෙදීම 100යි මෙතන නෙමෙයි 53යි 100යි එකතු කරන්නේම නැහැ. මෙතන එකතු කිරීමේ ලකුණක් තියෙන්නේ. එතකොට එහෙම බෑ. ಗುಣ කරන්න තිබ්බනම් ඔන්න ಗುಣ කරලා දාන්න තිබ්බේ. ඒත් බෑ. ಗುಣ කරන්න තිබ්බනම් ಗುಣ කරලා දාන්න තිබ්බා. මෙතන තියෙන්නේ එකතු කිරීම. එකතු කිරීමක් අඩු කිරීමක් ආවොත් එකතු කරන්නේ අඩු කරන්නේ නෑ. බිඳුවට බිඳුව කැපෙනවා. දෙකේ ඒවා 4යි. දෙකේ ඒවා 5යි. ඉතින් 53 ධන 4 5න් බෙදුනාම ඇවිල්ලා 0.8යි. මේකට 0.8ක් එකතු කරන උත්තරේ එනවා 53.8යි කියලා. ඕක හරිනම් තවත් ලකුණු දෙකක් ලැබෙනවා. හරි. ඊළඟට අහනවා මේකේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට ඉතින් පූර්ණ සංඛ්‍යාවට උත්තරේ දෙන්නේ 54යි කියලා. සුවේදා ඕකීප් පැලයක් 450කට විකුණනවා. ඉතින් දවසකට 54ක් ඕකීප් පැල විකුණනවා නම් 54 වැඩි කරනවා 450න් දවස් 30ක් නම් මේක 30න් වැඩි කරනවා. වැඩි කරලා බලන්න පුතා. හරියටම ගත්තොත් උත්තරේ එනවා 7,29,000ක් කියලා. දැන් සුමේදලා සෝපා කළා ඕකීප් බවන්න හදන්න එපා. ඕලෙවල් පැත්තට. හරි. ඉතුරු ලකුණු ටික ඕකට ලැබෙනවා. බලන්න ලකුණු 10න් කීයක් ලැබෙන්නද කියලා. හරි. හරි. ඊළඟට මේක නෑ. හත් වෙනි ප්‍රශ්නේ කරන්න. 7. හරියට දාන ලකුණු දාන්න. කරන්න. හරි. ඊළඟට අපි කුලක ගන්න බලනවා. ඊළඟ කුලක ගන්න. හරිම ලේසි ගානක් 9 වෙනි ප්‍රශ්නේ කුලකේ. හරි කුලක. ඊළඟ කුලක. ජනපදයේ ඉන්නවලු ජනපද කල්යාණී මේ කවුද? ගෝවි. හරි ගෝවි ඉන්නවලු. ගෝයින් ඔක්කොම ඉන්නවලු 34ක්. මෙන්න ගෝයින් 34යි. ඊට පස්සේ මේකේ තියනවලු පේර තියනවලු කෙසෙල් තියනවලු අන්නාසි තියනවලු. පේර තියනවා
කෙසෙල් තියෙනවා. අන්නාසිත් තියෙනවා. ඉතින් 12 දෙනෙක් අන්නාසි වවනවා. මෙන්න 12යි අන්නාසි. ඊළඟ 16ක් කෙසෙල් වගා කරනවා. මෙන්න කෙසෙල් 16යි. ඊට පස්සේ කෙසෙල් මෙතන 8 දෙනෙක් ඉන්නවා යාලා දීලා දෙන්න. මෙතන 4ක් ඉන්නවා. මෙතනත් 4ක් ඉන්නවා. දැන් පළවෙනි එකේ අහනවා කෙසෙල් සහ පේර වගා කරන කට්ටිය. ඉතින් කෙහෙළුයි පේරයි වගා කරනවා. මේ කෙහෙළුයි පේරයි දෙකම වගා කරනවා. ඒගොල්ලෝ 8 දෙනා. කෙසෙල් සහ පේර 8 දෙනා. හරියට ලකුණු 2යි. ඊට පස්සේ පේර පමණක් කට්ටිය අහලා තියෙනවා. පේර පමණක් කට්ටිය කියන්නේ මෙන්න මේගොල්ලෝ. ඒ කට්ටිය කොහොමද ගන්නෙ අපි? 34න් අඩු කරනවා. මෙන්න මේ ටිකට මේ වලල්ලට අයිති 12 දෙනෙක්. මේ වලල්ලට 12යි. මෙන්න මේ ඔක්කොටම අයිති 12. මෙතන තව 8ක් ඉන්නවා. මෙන්න මෙතන පිට තව 4ක් ඉන්නවා. ඉතින් 12යි 8යි 20යි 20යි 4යි 24යි 34න් 24ක් යනවා. 34න් 24ක් යනවා 10යි. එහෙනම් ඒකට එනවා 10යි කියන්නේ. එහෙනම් මෙතන කට්ටිය 10යි. ඊළඟ වර්ග දෙකක් ඉස්සෙල්ලා අන්නාසි යන වර්ග දෙක පමණක්. වර්ග දෙක පමණක් වගා කරන අය ඉන්නවලු 3 දෙනෙක්. ඒ කියන්නේ කේළුයි අන්නාසි වර්ග දෙක පමණක් වගා කරන අය ඉන්නවා 3 දෙනෙක්. මෙතන දෙනවා 3ක්. එහෙනම් මට මෙතන ගාන ගන්න පුළුවන් 16න් අඩු කරනවා 8යි 3යි. 8යි 3යි වෙලා පුතාලා 8යි 3යි 11යි. 16න් 11ක් යනවා. ඒක ඇවිල්ලා 5යි. ඒක ඇවිල්ලා 5 දෙනයි. එහෙනම් වර්ග 3ම වගා කරන අය කීයද? 5 දෙනයි. ඊට පස්සේ අහනවා මෙම ගොවීන්ගෙන් එක් අයෙකු අහවල ලෙස තෝරාගත්තොත් දෙකක් වගා කරන දෙකක් පමණක් වගා කරන අය කීයද කියලා. ඉතින් ඔක්කොමලා ඉන්නවා 34ක්. මෙතන ඉන්නවා වර්ග දෙකක් පමණක් වගා කරන අය 8ක්. මෙතන ඉන්නවා තව 3 දෙනෙක්. 8යි 3යි ඇවිල්ලා 11යි. 34න් 11ක් වෙනවා. හරි. එකකට දෙක ගානේ ලකුණු 8ක් ලැබෙනවා ඒ ටික. ඊට පස්සේ වර්ග 3ම වගා කරන ගොවීන් දෙදෙනෙක් කිහෙල් පමණක් වගා කරන්න පටන් ගන්නවලු. රූපේ වෙනස් වෙන හැටි හාලා තිනවා. පස්වෙනි එකේ එක ගැටලුවක් තියෙනවා පොඩි. මෙන්න මේ විදිහට වෙනස් කරලා තිනවා නම් ලකුණු දාගන්න. ඒක හරියට තවත් ලකුණු දෙකක් ලැබෙනවා. වෙන විදිහකට මොකක් හරි එකට ආවනම් මට කියන්න මම ඒක වල්ලා කියන්න. හරි? ඔය විදිහට වේ. හරි. වල 3 එක හදාගන්න. ඊළඟට බලමු හත ඕකේ වැඩ තියෙනවද හදාගන්න. හරි අපි බලමු සම්භාවිතාව වෙන්නේ මොකද්ද? සමාන්තර ශ්‍රේණිකාව බලාගන්න. බලන්න. මේකේ තියෙනවා මොකද්ද? තියෙන කතන්දරේ තියාගෙන යන්න. යටම තට්ටුවේ පෝරමිටි 150ක් තියෙනවා. යටම තියනවලු 150. යටම 150යි. හරි. බෝඩ් එක පිළිවෙල නැගෙනවා ලංකාවේ සුපිරි තීන්ත වලින් දැන් වාච් කරන්නේ යටම තට්ටුවේ තියෙනවා 150. ඔන්න යටම 150යි. ඊළඟ තට්ටුවට යද්දී මේක 146ක් වෙනවා. ඊළඟට මේක 142 වෙනවා. ඔය විදිහට තියනවලු මේකේ මිටි කීයද 20ක්. එහෙනම් මේකේ m කියන්නේ 20යි. පේලි ගණන 20යි. a කියන්නේ මුල් පදේ ඒක 150යි.
D කියන්නේ ඇවිල්ලා ඕනම පදයකින් ඊට පෙර පදේ අඩු කරනවා 149 150ක් අඩු කරනවා ඍණ 4යි. බලන්න ඔබේ ඍණ 4 තියෙනවද කියලා. නැත්තම් ගාන සම්පූර්ණයෙන් වැරදි. දැන් මුළු ස්කන්ධය මුළු කියන වචනේ එනකොටම දාන්න ඕනේ මේක මොකද්ද tn දාලා හරියන්නේ නෑ. එහෙනම් මොකද්ද දාන්නේ sn දානවා. sn සමානයි n බෙදීම 2ක් 2යි a දන n ඍණ 1ක් d. දැන් පේලි 20යි 20 බෙදීම 2යි 2යි a ඇවිල්ලා 150යි ධන n ඇවිල්ලා 20යි 20 ඍණ 1යි d ඇවිල්ලා 4යි මොන 4යිද ඍණ 4. දැන් 20 දෙකෙන් බෙදුනාම 10යි 150යි ඒවා දෙකක් කියන්නේ 300යි. එතන 19න් එකක් 20 එකක් කියපුවාම 19යි 19 ඒවා 4ක් කියන්නේ 76යි. 10 වැඩි කිරීම 300න් 76ක් කියපුවාම 224යි. මේ ඇවිල්ලා මොකද්ද මේක වැඩි කරන්නේ නෑ මම. ඇයි කියලා පස්සේ තේරෙයි. මේ ඇවිල්ලා සිමෙන්ති කොට්ට සිමෙන්ති නෑ පෝර මේවා පෝර මේ ඇවිල්ලා පෝර මිටි ගණන. ඉතින් මේක වැඩි කරනවා කීයෙන්ද පෝර මිටියක ස්කන්ධය කිලෝ 50යි. දැන් එන්නේ මොනවා වලින්ද කිලෝ වලින්. මේක ටොන් කරන්න මොකද කරන්නේ ටොන් එකකට කිලෝ කීයක් තියෙනවද 1000ක් තියෙනවා. මේක බෙදෙනවා කීයෙන්ද 1000න්. අන්න එනවා මොනවද ටොන්. බිඳුවට බිඳුව කැපෙතුළු වෙනවා බිඳුවට බිඳුව සුළු වෙනවා 5 1යි 5 2යි 2 1යි 112යි. ඉතින් ටොන් කීයද 112යි 100කට වැඩි බව පෙන්වන්න කියලා තියෙනවා. 100ට වඩා වැඩි. ඔය ටික හරිනම් ලකුණු 5ක් හම්බ වෙනවා. හරි ලකුණු 5ක් හම්බ වෙනවා. හරි ඊළඟ කෑල්ල මම කලින් දවසක කියලා දුන්නා. එහෙනම් මම ඒක බලන්නේ නැහැ. හරි ඊළඟ කෑල්ල කියලා දුන්නා. හරි ඔක ඒක ඔන්ලයින් එකේ තතුව බලන්න කියලා කතා කරා. හරි ඊළඟට බලමු අපි 8 වෙනි එක. ඊළඟට 8. වරද තියනවා නම් මේ ටිකේ හදාගන්න. එකලමක් දැන් ඉතින් මම හැදුවනේ මේ කනගාටුයි. හරි දැන් ඕකේ අවංක වෙලා ප්‍රශ්න 5ක ඔගේ ප්‍රශ්න 6ක් දැන් සාකච්ඡා කරන්නේ ඒ කොටසේ. ඔගේ ප්‍රශ්න 5ක ලකුණු එකතු කරන්න බලන්න කීයද ඉතින් පන්නේ දුවේ එකක් දෙන්න එකක් ඕක. ඔය දෙකක් හරි එක පේපර් එකේ උත්තරයි සාකච්ඡා කරන්නේ. ඒකේ ඉතින් ඉහාගර පිටිගස් තියෙනවා. හරි ඊයෙන්ද උටික බලන්න අනුපාඩුවක් තියෙනවා මට කියන්න. හරි හය සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය ජනවාරි මුල සිට පන්ති ආරම්භ වේ. සවිද්‍යා මාතර සෙසත්මා නෙළුම්දෙනිය සමිති ශාලාව ඉහළ නාපේ ඔත්නා පිටිය නව වසරේ සිසත්මා පන්ති කාල සටහන ශ්‍රේණිය සෙනසුරාදා පස්වර 3 සිට 5 දක්වා 7 ශ්‍රේණිය ඉරිදා පස්වර 3 සිට 5 දක්වා 8 ශ්‍රේණිය සෙනසුරාදා පෙරවරු 10:30 සිට 1 දක්වා 9 ශ්‍රේණිය සෙනසුරාදා පෙරවරු 8 සිට 10:30 දක්වා 10 ශ්‍රේණිය සෙනසුරාදා පස්වරු 1 සිට 5 දක්වා 11 ශ්‍රේණිය ඉරිදා පස්වරු 1 සිට 5:30 දක්වා සියලුම පන්ති ආරම්භ වන තෙක් ඔන්ලයින් පන්ති පහත කාල සටහන යටතේ පැවැත්වේ. 6 ශ්‍රේණිය අඟහරුවාදා පස්වර 3ට 7 ශ්‍රේණිය බදාදා පස්වර 3ට 8 ශ්‍රේණිය බ්‍රහස්පතින්දා පස්වර 3ට 9 ශ්‍රේණිය සිකුරාදා පස්වර 3ට 10 ශ්‍රේණිය සඳුදා පස්වර 3ට 11 ශ්‍රේණිය ඉරිදා පස්වර 3ට ඒ ගන්න වෙනසක් සොයන සැමට භාග්‍ය රණසිංහ ලියාපදිංචි වීම සඳහා විමසන්න 071 25 25 785 070 27 38 38 5